ආයුබෝවන් ළමයි ඔයගොල්ලන් සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ අපේ 2000 සමාන එකතු වෙලා ඉන්නේ අපේ 11 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන පන්තියත් එක්ක උදේ අද දවසේදී අපි සාකච්ඡා කරන්න යොදාගෙන තියෙනවා 2017 කිරි ප්‍රශ්න පත්‍රය. අපි පසුගිය සතියේ 2016 කිරි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම කළා විස්තරාත්මකව. අද දවසේදී අපි 2017 කිරි ප්‍රශ්න පත්‍රයේ විස්තරාත්මකව සාකච්ඡා කිරීම කරමු. ඉතින් ඔයගොල්ලන් මම හිතනවා මේක දැනටමත් කරලා තනියම සූදානම් වෙලා ඇති වැඩේට සාකච්ඡාවට අනිවාර්යයෙන්ම කෙටි ප්‍රශ්න පත්‍රයක් ලබා දුන්නාම ඒක ඔයගොල්ලන් තනියෙන් කරලා තමයි පන්තියට සහභාගී විය යුතු වන්නේ. ඒක තමයි වඩාත්ම ඵලදායී විදිය. නැත්නම් මම වදාම් කියනවා මාත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරගෙන යාමම නෙවෙයි හොඳම විදිය ඔයා තනියෙන් කරලා ඊට පස්සේ ඔයාගේ අඩුපාඩු හරි වැරදි මේ දේවල් හරි ගස්ස ගන්න එක තමයි හොඳම විදිය. හරි. ඊයේ දවසේදී අපි 10 වසර සුළු මුදල් පාඩම් එකකේ සාකච්ඡා කරා. මම හිතන්නේ 11 වසරේ දරුවනුත් ඒකට සහභාගී වෙලා ඒකෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගත්තා. ඉතින් ඉදිරියේදී අපි 10 වසර පන්තියේ වැරදි නිවැරදි කිරීම පාඩම අපිට ඉතුරුලා තියෙනවා මේ මාසික සාකච්ඡා කරන්න. ඉතින් මම ඕගොල්ලන්ට ඒකට අවස්ථාව ලබා දෙනවා. මගේ තියරි පන්තියකට හෝ මගේ මයි ගයිඩර් සහ අලුත් කණ්ඩායමේ තියරි පන්තියකට ඔයගොල්ලන් සහභාගී වෙන නිසා ඔයගොල්ලන්ට 10 වසරේ පන්තිවල සහභාගී වෙලා වැරදි නිවැරදි කිරීම කොටස වුණා පන්තියක් විදිහට ඒක කතා කරලා ඉගෙන ගන්න. මොකද අපි සෙමිනාරවල කළා. සෙමිනාරවල නමුත් අපි ඉක්මනින් මේ දේවල් ඒ දවස් ඇතුලේ කරන්න පුළුවන් දේවල් ටික තමයි කරේ. නමුත් අපි පන්තියේදී යම් ක්‍රමානුකූලව හිමින් හැම දෙයක්ම කතා කරගෙන යනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට ඒ හරහා වුණනම් සහභාගී වෙලා වැරදි නිවැරදි කිරීම පාඩම කරගන්න පුළුවන්. ඔයගලන් ගාව ටියුට් එක තියෙනවා PDF එක. ඔය ලබා දීලා තියෙන PDF එකම තමයි ඒකටත් තියෙන්නේ. මේ කැමති අය ඉන්නවා නම් සහභාගී වෙලා ඒ වැඩේ කරගන්න. හරි. එහෙනම් අපි සාකච්ඡාවට සූදානම් වෙමු. බලන්න 2017 කිරි ප්‍රශ්න පත්‍රය තමයි අපිට තියෙන්නේ සාකච්ඡා කරන්න. පුතේ ඔයගලන් දන්නවා හැමදාම මේ කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න කිහිපය අපිට ලබා දෙන්නේ සිද්ධියක් ආශ්‍රයෙන් ප්‍රශ්න වලට උත්තර සපයන. අපි කියනවා සිද්ධි අධ්‍යයනය නැත්නම් කේස් ස්ටඩි කියලා. හරිද? එතකොට මේ පළවෙනි අවශ්‍යතාව වමනා ව්‍යාපාර සම්බන්ධ මූලික දේවල් තමයි මේ සිද්ධිය ගොඩක් වෙලාවට සඳහන් වෙන්නේ. මොකද සිලබස් එකේ පළවෙනි පාඩම් දෙක තුන තමයි කෙටි ප්‍රශ්න වල පළවෙනියටම තියෙන්නේ. හරි. එහෙනම් බලමු පොඩක් සිද්ධිය මොකක්ද කියලා ඒක විග්‍රහ කරගෙන ඊට පස්සේ අපිට උත්තර සැපීම හරියාකාරව කරන්න පුළුවන්. ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් කියලා කියන්නේ වදන්නවා ගෙවල් නැත්නම් ගොඩනැගිලි හදන ආයතන. එතකොට ශක්ති කන්ස්ට්‍රක්ෂන් නමින් පදිංචිය සඳහා ගෙවල් ඉදිකර දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශක්තිට 2016 වර්ෂයේදී හොඳම ඉදිකිරීමේ සම්මානය හිමි විය. ඒ වගේම ශක්ති තමා විසින්ම පුලුස්සා සකස් කර ගන්නා ලද ගඩොල් පමණක් සිය ඉදිකිරීමේ කටයුතු සඳහා භාවිතා කරයි. මොකද පුතේ කියන්නේ ලස්සන කතාවක් කියන්නේ ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් කියන මේ ආයතනය ගොඩනැගිලි නැත්තම් ගෙවල් හදලා විකුණනවලු පදිංචියට මිනිස්සුන්ට ජීවත් වෙන්න. එතකොට මේවා හදන්න මෙයා ගන්නේ එයාම පුලුස්සන කියන්නේ එයාම පුච්චන ගඩොල්ලු. ඒ වගේම මෙයාට පුතේ හොඳම ඉදිකිරීමේ ආයතනයේ සම්මානය මේ අවුරුද්දේ ලැබිලා තියෙනවා. ප්‍රශ්න වලට උත්තර දෙමු. මෙම සිද්ධියේ සඳහන් ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් ව්‍යාපාරයේ විසින් සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? මේ සිද්ධියේ සඳහන් වෙලා තියෙන මේ ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් කියන ආයතනය සපුරාලන මූලික මිනිස් අවශ්‍යතාවය මොකක්ද? ඉතින් පුතේ ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් කරන්නේ පාන් හදලා විකුණන එක නෙවෙයිනේ. ගෙවල් හදලා විකුණන එකනේ. ඉතින් ගෙවල් වලින් කරන්නේ අපේ නිවාස කියන අවශ්‍යතාවය ඉටු කරන එකනේ. එහෙනම් උත්තරය අංක 3 නිවාස. උත්තරය අංක 3 නිවාස. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය මෙම සිද්ධියේ සඳහන් ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් ව්‍යාපාරය අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ කුමක්ද? ඉතින් පුතේ මේකේ අපිට කියන විදියට නම් මේක ශක්ති විසින් තනියම කරගෙන යන ව්‍යාපාරයක් නේද? එහෙම හවුල් කතන්දර එහෙම මොකුත් නැහැ. තනියෙන් කරන ව්‍යාපාරයක් නේ. ඉතින් මොකද්ද? ඒක පුද්ගල තනි පුද්ගල ව්‍යාපාරයක්. උත්තරය අංක 1. ඒක පුද්ගල නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක්. බලන්න අංක 3 Shakti constructions
ව්‍යාපාරයේ විසින් භාවිතා කරනු ලබන ගඩොල් අයත් වන නිෂ්පාදන සාධකේ. දෙන්න බලන්න උත්තර සරට. ගඩොල් අයිති වෙන්නේ භූමියටද ශ්‍රමයටද ප්‍රාග්ධනයටද ව්‍යවසායකත්වයටද කියන්න බලන්න. ගඩොල් අයිති වෙන්නේ මොකටද? ගඩොල් උත්තර දෙන්න ළමයි 30ක් ඉන්නවා 30 දෙනාම උත්තර දෙනවා වඩා හොඳයි. ගඩොල් ශ්‍රමයට අයිති වෙනවා. ගඩොල් ශ්‍රමයට අයිති වෙන්නේ නැහැ. මොකද ගඩොල් ශ්‍රමයට අයිති වෙන්නේ. හරි උත්තර දෙන්න ඕනේ. කීප දෙනෙක්ම කිව්වා ගඩොල් ශ්‍රමයට අයිති නැහැ නේ. ගඩොල් ව්‍යවසායකත්වයේ වැරදි. ගඩොල් ව්‍යවසායකත්වයේ. පුතේ ගඩොල් කියන්නේ නිෂ්පාදනයට යොදා ගන්නා කවුරු හදපු දෙයක්ද? ගඩොල් කියන්නේ නිෂ්පාදනයට යොදා ගන්නා කවුරු හදපු දෙයක්ද කියන්නේ? ගඩොල් ඔයාට තියනවද කැලේට ගිහිල්ලා ගඩොල් ගන්න පුළුවන්ද? කැලේ කොහේ හරි තැනක තියනවද ගඩොල්? හරි නැත්තම් පාරේ හරි පොළොව යට හරි හාරගෙන ගියොත් ගඩොල් හම් වෙනවද? ගඩොල් එහෙම නෑ. ගඩොල් කවුද හදන්නේ? මිනිසා හදන්නේ. ඉතින් පුතේ නිෂ්පාදනයට යොදා ගන්නා මිනිසා හදන දේවල් වලට කියන්නේ මොනවද? ප්‍රාග්ධනය. උත්තරය අංක 3 ප්‍රාග්ධනය. සරල ප්‍රශ්න. ඕවා නම් මේ වරද්දන්න නැස්ති වෙන්න එපා. ඕවා වරද්දනවා නම් ඉතින් ඔයාට හරියට කරගන්න දේවල් නැහැ. හරිද? බලක් කපාගෙන වැල්ලෙන්න වෙනවා. මේ බලන්න. ඉහත සිද්ධියේ සඳහන් ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. බලන්න පළවෙනි එක. මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. පුතේ අපි දන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යම නැහැ. නමුත් මේ ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් කියලා කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. නමුත් භාවිතා කරලා තියෙන්නේ අයිතිකරුගේ සම්පූර්ණ නම නෙවෙයි. අන්න ඒ නිසා ලියාපදිංචි කළ යුතුයි. ඒ නිසා මේ ප්‍රකාශනය වැරදි කියලා අපිට ගන්න පුළුවන්. ඔයා දන්නවා තනි පුද්ගල ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. ඒක ඇත්ත. නමුත් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් කරනවා නම් පුතේ ලියාපදිංචි කළ යුතුයිනේ. ඉතින් මේක ලියාපදිංචි කළ යුතුයි. ඒ නිසා මේ ප්‍රකාශනය වැරදි. මෙම ව්‍යාපාරයේ ගඩොල් සඳහා වන පිරිවැය ඍජු නිෂ්පාදන පිරිවැය. මෙම ව්‍යාපාරයේ ගඩොල් වල පිරිවැය. පුතේ ගඩොල් දැන් ගෙවල් හදන්න ගඩොල් ඕනේනේ. ගඩොල් කියන්නේ ඍජු ද්‍රව්‍යයක්ද වක්‍ර ද්‍රව්‍යයක්ද? ඔයා මට කියන්න ගෙවල් හදද්දී ගඩොල් කියන්නේ ඍජු ද්‍රව්‍යයක්ද වක්‍ර ද්‍රව්‍යයක්ද කියලා? කියන්න බලන්න. ගඩොල් කියන්නේ ඍජු ද්‍රව්‍යයක්ද වක්‍ර ද්‍රව්‍යයක්ද? අපි දන්නේ නැහැ සර් ඍජු ද්‍රව්‍ය කියන්නේ මොනවද වක්‍ර ද්‍රව්‍ය කියන්නේ මොනවද? පුතේ ඍජුයි කියලා කියන්නේ නිෂ්පාදනයට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන්ම ඕන වෙනවා. ඒ වගේ දේවල් තමයි ඍජු. මේ බලන්න වඩු කර්මාන්ත ශාලාවක ගෘහ භාණ්ඩ හදන්න දැව ඕනේනේ. දැව කියන්නේ ඍජු ද්‍රව්‍යයක්. ඇඟලුම් කර්මාන්ත ශාලාවක පුතේ ඇඳුම් මහන්න රෙදි ඕනේනේ. රෙදි කියන්නේ ඍජු ද්‍රව්‍ය. ඒ වගේම පුතේ අපි ගත්තොත් බ්ලොක් ගල් හදන තැනක බ්ලොක් ගල් හදන්න වැලි සිමෙන්ති ඕනේනේ. ඒවා තමයි ඍජු ද්‍රව්‍ය. එහෙනම් ගෙවල් හදන තැනක ගඩොල් කියන්නේ ප්‍රධාන දෙයක්. ඒක ඍජු ද්‍රව්‍ය. ඒ උත්තරය නිවැරදි උත්තරයේ විදිහට අපිට බාර ගන්න පුළුවන්. උත්තරය අංක 2. උත්තරය අංක 2. අනිත් ප්‍රකාශන වැරදි. මම ඕනනම් ඒවත් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් පුතේ. බලන්න මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ඇත. ඔයා දන්නවා නීතිමය පුද්ගලභාවය කියන්නේ මොකක්ද කියලා? නීතිමය පුද්ගලභාවය කියන්නේ පුතේ නීතිමය පුද්ගලභාවය කියන්නේ නීතිය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පිළිගැනීම. නීතිය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පිළිගැනීම. ඒ කියන්නේ සියලුම නීතිමය කටයුතු ව්‍යාපාරය නමින් කරන්න පුළුවන්. පුතේ තනි පුද්ගල ව්‍යාපාරවල සියලුම නීතිමය කටයුතු ව්‍යාපාරය නමින් කරන්න පුළුවන්ද? තනි පුද්ගල ව්‍යාපාරවල ව්‍යාපාරයේ නමින් පුළුවන්ද පුතේ නීතිමය කටයුතු කරන්න? නැත්නම් ව්‍යාපාරයට පුළුවන්ද නීති ඉදිරියේ පුද්ගලයෙක් කියලා පෙනී සිටින්න? බෑ. තනි පුද්ගල හවුල් ව්‍යාපාරවලට පුතේ ඒ වරප්‍රසාදය නැහැ. ඒක තියෙන සමාගම් වගේ ව්‍යාපාරවල. එහෙනම් මේ ප්‍රකාශනය වැරදි. ඒ වගේම ඒකේ තියෙනවා පුතේ හතරවෙනි ප්‍රකාශනය මෙම ව්‍යාපාරයේ සම්බන්ධ වගකීම සීමිතයි. මම ඔය වගකීම සීමිතයි කියන ඒවා
නොමිලේ සම්මන්ත්‍රණ මාලාවේදී මේ ළඟදී පැහැදිලි කිරීම කරා. පුතේ වගකීම සීමිතයි කියන එකේ තේරුම යොදන ප්‍රාග්ධනයට පමණයි වග කියන්නේ. දැන් ඔයා බිස්නස් එකක් කරනකොට ඔයා ඒ බිස්නස් එකට දානවනේ පුතේ යම් මුදලක්. ඒකට ප්‍රාග්ධනය කියනවනේ. ඒකට විතරයි නම් ඔයා වග කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ණයතුස් ගෙවා ගන්න බැරි වුණොත් ඔයාට වෙන අමතර මුදල් ගෙදරින් ගේන්න ඕනේ නැත්තම් අපි ඒකට කියනවා වගකීම සීමිතයි. හැබැයි ඔයාට මේ ව්‍යාපාරයට දාපු මුදල් වලට අමතරව තවත් ගෙදරින් මුදල් ගේන්න වෙනවනම් ව්‍යාපාරයේ ණය පියවන්න. අන්න ඒ වෙලාවට කියනවා වගකීම අසීමිතයි. ඔයා දන්නවා තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාරවල වගකීම අසීමිතයි. එහෙනම් මේ ප්‍රකාශනයේ වැරදි. උත්තරය අංක 2. හොඳේ. හරි. හතරවෙනි ප්‍රශ්නය තමයි ඔය සර් කිව්වේ. පස්වෙනි ප්‍රශ්නේ 2017 පේපර් එක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකේ පස්වෙනි ප්‍රශ්නෙට තමයි දැන් ඔයගලන් එන්න ඕන. හරි. පස්වෙනි ප්‍රශ්නේ ගෙවල් ඉදිකිරීම සඳහා ශක්ති විසින්ම නිපදවන ගඩොල් ලබා දීම අයත් වන කළමනාකරණ කාර්ය වන්නේ. පුතේ පොඩ්ඩක් නවතින් කලබල වෙන්නේ නැතුව. දැන් ගෙවල් හදනකොට පුතේ ගඩොල් ඕනේනේ. හරිද? ගෙවල් හදනකොට ගඩොල්. ගඩොල් කියන්නේ මොකක්ද කියලා අපි කතා කළානේ. ඒක මොන නිෂ්පාදන සාධකයකටද අයිති වෙන්නේ? ගඩොල් අයිති වෙන්නේ මොන නිෂ්පාදන සාධකයකටද? ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයට. ඒක අපි කතා කළානේ. ගඩොල් කියන්නේ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධකයට අයිති එකක්. මොකද ඒක මිනිසා හදපු දෙයක් නේ. හරි. දැන් සර්ට උත්තරයක් දෙන්න. අපි ව්‍යාපාරයක් කරනකොට ඒ ව්‍යාපාරයේ අපි ළඟා වෙන්න බලාපොරොත්තු වෙන අරමුණක් තියෙනවනේ පුතේ. ව්‍යාපාරයක් කරනකොට අපි ළඟා වෙන්න බලාපොරොත්තු වෙන අරමුණක්, අපේ ටාගට් එකක්, ඒම් එකක්, ගෝල් එකක් තියෙනවනේ. එතකොට පුතේ ඒ වගේම අපිට එතනට නිකන් යන්න බෑනේ. දැන් ඔයාට A9ක් ගන්න ඕනේ නම් නිකන් උඩ බලාගෙන කටබලිය වගේ අරගෙන හිටියක් කියලා A9ක් වැටෙන්නේ නැහැනේ කට ඇතුළට. ඔයා අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන. වැඩ කරන්න ඕන. පන්ති වලට සහභාගී වෙන්න ඕන. ඒ වගේම පන්තියේ මුල ඉඳන් අග වෙනකන් ඉන්න ඕන. පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. හරිද? ඒ වගේ තමයි අපේ ව්‍යාපාරවලදී අපිට ටාගට්ස්, ගෝල්ස්, ඒම්ස් තියෙනවා. අපි ළඟා වෙන්න බලාපොරොත්තු වෙන තැන් තියෙනවා. එතකොට පුතේ එතනට නිකන් යන්න බෑනේ. ඒකට යන්න අපි මොකක් හරි උපක්‍රමයක්, ක්‍රම ශිල්පයක් අපි හදා ගන්න ඕනේනේ. එතකොට ව්‍යාපාරවලදී පුතේ අපි ළඟා වෙන්න බලාපොරොත්තු වෙන උපක්‍රමය, එතනට යන්න අදාළ වෙන උපාය මාර්ගය අපි තීරණය කරන්න ඕනේ. මෙන්න මේක අයිති වෙන්නේ මොන කළමනාකරණ කාර්යයටද? කියන්න බලන්න. අන්න හරි. ඒක අයිති වෙන්නේ මොකටද? සැලසුම්කරණය කියන කළමනාකරණ කාර්යයට. ඔන්න එහෙනම් සැලසුම්කරණය ගැන දන්නේ නැති අය මතක තියාගන්න. මොකක්ද සැලසුම්කරණය කියන්නේ කියලා? පුතේ සැලසුම්කරණය කියන්නේ ව්‍යාපාරයක් ළඟා වීමට බලාපොරොත්තු වන අරමුණු පරමාර්ථ සහ එම අරමුණු ළඟා කර ගැනීමට අදාළ උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය. ව්‍යාපාරයක් ළඟා කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු සහ එම අරමුණු ළඟා කර ගැනීමට අදාළ උපාය මාර්ග තීරණය කිරීම තමයි පුතේ සැලසුම්කරණය කියන්නේ. සැලසුම්කරණයෙන් පස්සේ අපි එනවා පුතේ දෙවෙනි පියවර. හොඳට අහගන්න. මම මේ පේපරේ විතරක් නෙවෙයි කරන්නේ. හොඳේ පේපරේ කරනවා නම් උත්තරේ කිව්වා ඊළඟ ප්‍රශ්නෙට ගියා. අහගන්න. මේ ඔයගොල්ලන්ගේ අඩුපාඩු පොඩි පොඩි තැන් ඔක්කොම මේක හරහා වෙනවා. හිතියේ නැති වුණත් මුල් පාඩම් වලට මේක හරියට අහගෙන ඉන්නවා නම් 10 11 ඔක්කොම කවර් කරගන්න පුළුවන්. මේ විදිහට පේපර්ස් 10ක් කරා නම් වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. කෙටි ප්‍රශ්න රචනා ප්‍රශ්න ඔක්කොම කරගත්තා නම් හරි. ඒතර පාස් පේපර්ස් ටිකක් කරගත්තාම අපිට ගන්න පුළුවන්. මට ඕන ඔයගොල්ලන්ට නිකම්ම මේ 75ක ඒකක් කරන් දෙන්න නෙවෙයි. මට අවශ්‍ය වෙන්නේ ලකුණු 90කට වඩා හොඳ සුපිරි ඒකක් එක්ක මේ වැඩේ කොට දාන්න. නැත්තම් දේශීයම ඒකක් ඉතින් ලකුණු 75 නුත් ගන්න පුළුවන්. හරි. අහගන්න පුතේ. එතකොට ඔන්න සැලසුම්කරණය හරි. ඒක තමයි පුතේ කළමනාකරණයේ පළවෙනි පියවර. නැත්තම් පළවෙනි කාර්යය. දෙවෙනි එක දිනනවා මෙන්න මේ වගේ සීන් එකක්. දැන් අපි සැලැස්මක් ගෙවුවා. නැත්තම් අපි අරමුණක් හිතාගත්තා. අපි යන්න ඕන තැනක් අපි හිතාගත්තා. ඒකට අදාළ උපාය මාර්ගයක් අපි හිතාගත්තා.
පුතේ ඊළඟට අපි කරන්න ඕනේ ඒකට අපිට අවශ්‍ය වෙනවා සම්පත්. අපිට ඕනේ සම්පත්. සමහර විට යන්ත්‍ර සූත්‍ර, මුදල්, බඩු බාහිරාදිය, ශ්‍රමිකයෝ මේ වගේ සම්පත් ඕනේ. ඒ සම්පත් අරගෙන අපි ඒව සේවකයන් අතර බෙදලා දෙන්න ඕනේ. ඒ වගේම සේවකයන්ට වැඩ කරගෙන යනකොට ඒගොල්ලන්ට විවිධ තීරණ ගැනීමේ බලතල තියෙන්න ඕනේ. ඒ නිසා අපි ඒගොල්ලන්ට බලතල බෙදලා දෙන්න ඕනේ. නායකයෝ පත් කරන්න ඕනේ, බලතල දෙන්න ඕනේ. ඒවා කරන්න ඕනේ. ඒ වගේම තනතුරු ඇති කරන්න ඕනේ. ඒගොල්ලන්ට විවිධ තනතුරු දීලා ඔයා මේ දේවල් කරන්න කියලා අපි සිද්ධ කරන්න ඕනේ. එහෙනම් ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ලබාගෙන ඒවා සේවකයන් අතර බෙදා දීම, ඒ වගේම තනතුරු බෙදා දීම, ඒ වගේම බලතල බෙදා දීම අපි සැලැස්මට අනුව කරන්න ඕනේ. මෙන්න මේක අයිති වෙන්නේ කළමනාකරණේ මොන කාර්යයකද කියන සර්ට? අන්න හරි. ඒක අයිති වෙනවා දෙවෙනි කළමනාකරණ කාර්යය මොකද්ද? සංවිධානකරණයට. සංවිධානකරණය කියලා කියන්නේ අනේකයි. මේ බලන්න ඔයා නිවුස් වල දැකලා ඇති පුතේ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සංවිධායක කවුද මේ? මොකද? ඒ තමයි පුතේ ඒ පළාතේ රැස්වීමක් තියෙනකොට ඒ පළාතේ ඡන්ද කටයුතු වලදී ඒ පුද්ගලයන්ව එකට එකතු කරගෙන රැස්වීම පවත්වද්දී පුද්ගලයන්ව එකට එකතු කරගෙන ටෙන්ට් එක ගහන්න වැඩ කරන, ඒ වගේම මිනිස්සුන්ව දැනුවත් කරන ඒ ප්‍රදේශයේ සංවිධායකවරු සංවිධානය කරනවා කියන්නේ ඒකයි. දැන් බලන්න ඔයගොල්ලන් ට්‍රිප් එකක් යන සංවිධානය කරනවා, බස් එකක් හොයා ගන්නවා, සල්ලි ටික හොයා ගන්නවා, නවතින තැනක් හොයා ගන්නවා. එතකොට බස් එකේ යනකොට ඒවා ඔයා මේව බලා ගන්න, ඔයා මේව බලා ගන්න කියලා එක අයට තනතුරු පවරනවා, වගකීම් පවරනවා. එහෙනම් සංවිධානය කියන්නේ අන්න ඒකයි. සංවිධානකරණය කියන්නේ මතක තියාගන්න, හොඳටම මතක තියාගන්න, සැලැස්මට අනුව ව්‍යාපාර කටයුතු කිරීමේදී ව්‍යාපාරයේ සේවකයන් අතර තනතුරු, සම්පත්, බලතල මේවා බෙදලා දෙනවා. ඔක තමයි පුතේ සංවිධානකරණය. ඊළඟට අපි යනවා තුන්වෙනි පියවර මෙහෙයවීම. අපි ඉංග්‍රීසි කියන ලීඩින්. සැලසුම්කරණය ප්ලෑනින්, සංවිධානකරණය ඕගනයිසින්, තුන්වෙනි එක මෙහෙයවීම ලීඩින්. ලීඩින් කියලා කියන්නේ මෙහෙයවීම කියන්නේ පුතේ අපි සම්පත් දුන්නට, බලතල දුන්නට, තනතුරු දුන්නට සේවකයෝ පුතේ වැඩ කරන්නේ නැහැ. සේවකයන්ව අපි වැඩ කරන්න පොළඹවන්න ඕනේ. නේද? දැන් උදාහරණයක් අපි යම් ආයතනයක වැඩ කරනකොට අපිට ඉතින් ඔය පඩියක් දුන්නා කියලා අපි වැඩ කරන්නේ නැහැ පුතේ. පුළුවන් තරම් බලන්නේ අයිස් පාර ගහගෙන ඉන්නනේ. එහෙමනේ සාමාන්‍යයෙන් සේවකයෝ. එතකොට සේවකයන්ව වැඩ කරවන්න ඕනේ. සේවකයන් පිටිපස්සේ ඉඳගෙන සේවකයන්ව වැඩ කරන තත්ත්වයට පත් කරන්න ඕනේ. අන්න ඒකට කියනවා මෙහෙයවීම. මෙහෙයවීම කියන්නේ පුතේ මතක තියාගන්න, මෙහෙයවීම කියන්නේ ව්‍යාපාරයේ මානව සම්පත හැසිරවීම. කවුද සර් මානව සම්පත? මානව සම්පත කියන්නේ සේවකයෝ හසුරුවනවට කියනවා මෙහෙයවීම කියලා. මෙහෙයවීමේදී ප්‍රධාන වැඩ තුනක් තියෙනවා කරන්න. ඔන්න බලන්න සමහර අය මේවා දන්නේ නැහැ. මෙහෙයවීමේදී තියෙනවා කරන්න ඕන වැඩ තුනක්. සර්ට කියන්න මෙහෙයවීමේදී අපි කළ යුතු කාර්යයන් තුන මොකක්ද කියලා? මෙහෙයවීමේදී අපි කළ යුතු කාර්යයන් තුන මොකක්ද කියන්නේ? හරි අන්න හරි කියන්න අනිත් ඒවා. ඔව් එක සංනිවේදනය. අන්න හරි සංනිවේදනය කරන්න ඕනේ. තව නායකත්වය දෙන්න ඕනේ. සේවකයන්ට හොඳ නායකත්වයක් දෙන්න ඕනේ. ඊළඟට අන්න හරි මොටිවේෂන් කරන්න ඕනේ. දැන් අපි ඕගොල්ලන්ව කරන්නේ නේ. අපි ඕගොල්ලන්ව කරනවා මොටිවේෂන්. ඕගොල්ලෝ මොටිවේෂන් වෙනවා. තව පැය භාගයකින් ඒක නැති වෙනවා. ඒක වෙන කතාවක්. හරිද? ඒකට අපි කරනවා. පැය භාගයක් විතර මොටිවේට් වෙලා ඉන්නවා. ටිකක් වෙලා යනකොට මොටිවේට් වැඩි වුණාම ලෙෆ්ට් වෙලත් යනවා. හරි? ආගන්න. එතකොට මොටිවේෂන් කරනවා කියන අභිප්‍රේරණය. ඒ කියන්නේ පුතේ ඔයගොල්ලන්ව දිරි ගන්නවා. මෙහෙමයි නේ. දැන් ක්‍රිකට් මැච් වල බලන්න. ක්‍රිකට් මැච් වල කැච් එකක් අතරුණා. අම්මෝ අයියෝ ජීවිතේ ඉවරයි මැච් එක ඉවරයි. එහෙම නෑ. කමක් නෑ අවුලක් නෑ. කරමු තව දෙක තුනක් බා. එහෙම කියන්නේ නෑ අවුලක් නෑ ඉස්සර ඔහොම යමු එහෙම කියලා කියනවනේ අයන් ගැහුවට අවුලක් නෑ අතන්ට දාන්න මෙහෙම කරමු ගොඩ දාගන්න පුළුවන් මොටිවේෂන් කරනවා. ඒ වගේම හොඳ නායකත්වයක් දෙන්න ඕනේ. සේවකයන්ට හොඳ නායකත්වයක් ලීඩර්ෂිප් එකක් දෙන්න ඕනේ. ඒ වගේම තුන්වෙනි එක සංනිවේදනය. සේවකයන්ට නෙවෙයි පුතේ ව්‍යාපාරයේ තොරතුරුෙන් ව්‍යාපාරයක තොරතුරු හැමතිස්සෙම ඉන්නේ ආයතනයේ ප්‍රධානීන්ටනේ. ප්‍රධානීන් මේවා සේවකයන්ට දෙන්න ඕනේ.
දැන් ලංකාවේ ආරක්ෂාව සම්බන්ධ තොරතුරු වෙන්නේ ඔක්කොම රටේ ඉන්න ඉහළ කට්ටියට. CID එකට බුද්ධි අංශවලට ඒ වගේම ආරක්ෂක අංශයට ඒ වගේ අයට. ඒගොල්ලන් ඒවා රටේ මහ ජනතාවට දෙන්න ඕනේ. ඔයගොල්ලන් පරිස්සම් වෙන්න මේ දවස්වල මෙහෙම තත්ත්වයක් තියෙනවා. එහෙම දෙන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න අපි මෙහෙවීමේදී මෙන්න මේ වැඩ තුන කරන්න ඕනේ. මේ වගේ අපි කතා කරලා තියෙනවා. අවසාන කළමනාකරන කාර්ය තමයි පුතේ පාලනය නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා කන්ට්‍රෝල් කරනවා. කන්ට්‍රෝලින්. පාලනයේදී වෙන්නේ පුතේ පාලනයේදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. පාලනයේදී වෙන්නේ අපි අර සැලසුම් කරන්නේදී හිතපු විදිහට අපි සැලසුම් කරපු විදිහටම වැඩ ටික වෙනවද කියලා හොයලා බලලා එහෙම වෙන්නේ නැත්නම් අපි හිතපු විදිහට වඩා වෙනස් විදිහකට නම් පුතේ වැඩ වෙන්නේ ඒවන් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න එක තමයි පාලනයේදී වෙන්නේ. දැන් මොකද්ද පාලනය කියලා කියන්නේ? සැලසුම් කරපු පරිදි වැඩ කටයුතු සිදු වෙනවාදයි සොයා බැලීම සහ එසේ නොවන්නේ නම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම. මේ සම්පූර්ණ කළමනාකරන පාඩමම තමයි සර් මේ කෙටි කරලා ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ ටික මතක තියාගත්තත් ඔයාලට කළමනාකරණේ ගොඩ දා ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඔක තමයි පාඩම. හරි. දැන් මට ඔයාලට නැහැ. මට දැන් බයිලා වැඩක් නැහැ. මට ඔයා කියන්න ප්‍රශ්න අංක 5ට උත්තරේ කීයද කියලා. කියන්න බලන්න. ප්‍රශ්න අංක 5ට උත්තරේ මම අහන්න. ඔව් ප්‍රශ්න අංක 5ට උත්තරය අංක කීයද? කොහොනිත් අය. යන ළමයි. ප්‍රශ්න අංක 5ට උත්තරය අංක 2. මොකද්ද උත්තරය? උත්තරය අංක 2. ඇයි මෙතන කියන්නේ පුතේ මොකද්ද? මෙතන කියන්නේ මේ බලන්නකෝ. ගෙවල් ඉදි කරන්න ශක්ති විසින් නිපදවන ගඩොල් ලබා දෙනවා. ශක්ති එයාගේ ව්‍යාපාරයේ එයා කරන්නේ ගෙවල් හදලා විකුණන එකනේ පුතේ. ඉතින් ගෙවල් හදලා විකුණන්න එයා ගඩොල් දෙනවලු. සම්පත් දෙනවා. ඉතින් සම්පත් සැපීමයි වෙන්නේ සංවිධානකරණයට. මම කිව්වා සම්පත් ලබා දීම, තනතුරු බලතල ලබා දීම සංවිධානකරණයටයි. උත්තරය අංක 2. මට කියන්නේ මේ ප්‍රශ්න පහ හොඳට තේරුණාද? ප්‍රශ්න පහම ගොඩද? හරි. අපි යනවා 6 වෙනි එකට. හරි. එන්න 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ ව්‍යාපාර කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ අරමුණු කිහිපයක් පහත දැක්වේ. අරමුණු කිහිපයක් පහත දැක්වේ. සාධාරණ වැටුපක් ලබා ගැනීම, බදු අය කර ගැනීම, අඛණ්ඩව ඇනුම් ලබා ගැනීම. මම අහන්නේ හරි සරල දේවල් ටිකක්. මට කියන්න ව්‍යාපාරයට ශ්‍රමය සපයලා ඒ වෙනුවට ව්‍යාපාරයෙන් වැටුප් ගන්නේ කවුද? ව්‍යාපාරයට ශ්‍රමය දීලා ඒ වෙනුවට ව්‍යාපාරයෙන් වැටුපක් ගන්නේ කවුද? ඔව් අපි ඒගොල්ලන්ට කියනවා සේවකයෝ කියලා. සේවකයෝ. හරි. එතකොට ව්‍යාපාරවල ලාභය මත ව්‍යාපාර වලින් බදු අය කරන්නේ කවුද? කියන්න බලන්න. ඒගොල්ලන්ට කියනවා පුතේ රජය තමයි ටැක්ස් අය කරගන්නේ. එතකොට ව්‍යාපාරයට නිෂ්පාදන කටයුතු කරගෙන යන්න අවශ්‍ය වන සම්පත් ලබා දෙන්නේ ඕඩර්ස් දෙන්නේ කවුද? අමුද්‍රව්‍ය සපයන්නේ කවුද? සැපයුම්කරුවෝ. එහෙනම් පුතේ දැන් වාට හරි ලේසි උත්තරේ හොයාගන්න. ව්‍යාපාරයේ Tamanට සාධාරණ වැටුපක් ලබා දෙනවාද කියලා ඒ කෙරෙහි උනන්දු වෙන්නේ සේවකයෝ. ව්‍යාපාරයෙන් බදු අය කරගන්න ඒ සඳහා උනන්දු වෙන්නේ රජය. ඒ වගේම මේ ව්‍යාපාරයට අපිට අඛණ්ඩව බහඬ ඇනුම් ලබා දෙන්න පුළුවන්ද කියලා ඒ කෙරෙහි උනන්දු වෙන්නේ සැපයුම්කරුවෝ. උත්තරේ කීයද එහෙනම්? උත්තරය අංක 1. 6ට 1. හොඳයි. 7 වෙනි එක. ව්‍යාපාරයක අයිතිකරු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය නිම කිරීම ඔහුගේ ව්‍යාපාරයට මොකද්ද පුතේ පශ්චාත් උපාධිය කියන්නේ? පශ්චාත් උපාධිය කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා PhD. ඒ කියන්නේ පුතේ අපිට උපාධියක් කරලා ඒක තවදුරටත් ඉහළට ගෙනියන්න පුළුවන්. ඉහළම අවස්ථාව තමයි පුතේ PhD කියලා කියන්නේ. හරිද? පෝස්ට් ග්‍රැජුවේට් කියලා කියන්නේ සමහර. හරි. එතකොට
අහගන්න. හරි. එතකොට අහගන්න. එතකොට පුතේ ව්‍යාපාරයේ අයිතිකරුවා මේ වගේ උපාධියක් නිම කරා කියන්නේ එයාට හොඳ දැනුමක් තියෙනවනේ. එයාට හොඳ දැනුමක් තියෙනව නේද? දැන් ඔයා කළමනාකරණය ගැන දැන් ඔයාට පුළුවන් අවශ්‍ය නම් A level වලට කොමර්ස් කරලා කවුරු හරි ඉන්නවනේ මෙතන A level වලට කොමර්ස් කරන්න බලාපොරොත්තු වෙන. A level වලට කොමර්ස් කරලා ඊළඟට මැනේජ්මන්ට් උපාධියක් කරලා නේ කළමනාකරණ උපාධියක් ව්‍යාපාර පිළිබඳ කළමනාකරණ උපාධියක් කරලා ඊට පස්සේ ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. එහෙම කරනවා නම් එයාට හොඳ දැනුමක් තියෙනවා. මොකද එයා ඉගෙනගෙන තියෙනවා ව්‍යාපාරවල කළමනාකරණය ගැන. ඉතින් මේ වගේ දැන් මේක කියනවා මේ ව්‍යාපාරයේ අයිතිකරුවත් කළමනාකරණ උපාධියක් හදාarලා තියෙනවලු. ඉතින් පුතේ අයිතිකරුවා කළමනාකරණ උපාධියක් හදාarලා තියෙනවා නම් ඒකෙන් එයාට ලොකු දැනුමක් තියෙනවා. ඒ කියන්නේ ඒක ව්‍යාපාරයට මාර ශක්තියක්, මාර හයියක්, මාර ශක්තියක්. උත්තරය අංක 1. හරි. අංක 8 වෙනි ප්‍රශ්නෙට අපි යමු වෙනවා 2017 පේපර් එකේ කෙටි ප්‍රශ්න අංක 8. පහත දැක්වෙන්නේ චෙක්පතක චුම්බක තීන්ත අක්ෂර හැඳිනුම් තීරුවයි. චුම්බක තීන්ත අක්ෂර හැඳිනුම් තීරුව. ඔයා හරියට මතක තියාගන්න. සමහර විට ඔක ලියන්න එනවා විභාගෙ. ඔය තීරුව දීලා අපෙන් අහනවා මොකද්ද මේ තීරුව? චුම්බක තීන්ත අක්ෂර හැඳිනුම් තීරුව. හරි. ඔයා දන්නවා මේක චෙක්පතේ කොතනද තියෙන්නේ? මේක චෙක්පතේ කොතනද තියෙන්නේ? චෙක්පතේ යටම තියෙන්නේ. මෙන්න මේ යට තීරුව. අපි ඔකට විද්‍යුත් චුම්බක අක්ෂර හැඳිනුම් තීරුව කියලා කියනවා. විද්‍යුත් චුම්බක අක්ෂර හැඳිනුම් තීරුව කියලා කියනවා. ඔක පුතේ මැෂින් එකෙන් තමයි රීඩ් වෙන්නේ. ඒ කියන්නේ මේකේ පොඩි තියෙනවා මැග්නටික් තීරුවක්, කාන්දම් තීරුවක් වගේ තමයි තියෙන්නේ. ඒක මැෂින් එකෙන් තමයි රීඩ් වෙන්නේ. අපි ඒකේ මොනවා හරි ලිව්වොත් එහෙම අපි පෑනෙන් මේ තීරුවේ මොනවා හරි ලිව්වොත් මේ තීරුව ඇතුලේ පෑනෙන් ලිව්වොත් මේ චෙක්පත මොනව වෙනවද? සර් කියන්නේ මේ තීරුව ඇතුලේ අපි එක එක බලකුරුටු ඇන්දොත් මේ චෙක්පත මොනව වෙනවද? අන්න හරි. මේ චෙක්පත අගරු වෙනවා. ඒ කියන්නේ මේ චෙක්පතට මුදල් ලබා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එහෙනම් විභාගෙදී ඔයාගෙන් ඇහුවොත් චෙක්පතක් අගරු වීමට හේතුවක් මොකක්ද කියලා ඔයාලා ලියන්න පුළුවන්. චුම්බක තීන්ත අක්ෂර හැඳිනුම් තීරුවේ ලිවීම. මේ මොනවා හරි ලිවීම ඒකත් අගරු වෙන්න හේතුවක්. හරි. අපි දැන් බලමු මේකේ සංඛ්‍යා තියෙනවා පුතේ. ඇත්තටම සංඛ්‍යා 4ක් තියෙනවා. සංඛ්‍යා 4ක්. ඔන්න ඔය විදිහට සංඛ්‍යා කාණ්ඩ 4ක් තියෙනවා. ඉතින් අපෙන් අහනවා මේ සංඛ්‍යා කාණ්ඩ වලින් AC දැන් මෙහෙමනේ තියෙන්නේ A B C D. ඒගොල්ලන් අහන්නේ A වලිනුයි C වලිනුයි මොනවද පෙන්නන්නේ? දැන් මේ මෙවුවාම සමහර වෙලාවට ආතභූත වෙනවා. ආතභූත වෙන්න ඕනේ නැහැ. ඔයා පිළිවෙලට දැනගෙන ඉන්න ඕනේ. මේ විද්‍යුත් චුම්බක අක්ෂර හැඳින්වීම තීරුවේ මුලින්ම තියෙන අංක පේළිය මොකද්ද පුතේ පෙන්නන්නේ? මුලින්ම තියෙන අංක පේළිය මොකද්ද පෙන්නන්නේ? සර් කියන්නේ මුලින්ම තියෙන අංක පේළිය. ඔව් අන්න හරි. ඒකේ පේන්නේ පුතේ චෙක්පත් අංකය. මතක නැත්තම් මතක තියාගන්න. මතක තියාගත්තේ නැත්තම් දුක හිතා ගන්න. හරිද? වෙන කරන්න දෙයක් නැහැ. A තීරුවෙන් පේන්නේ පුතේ චෙක් අංකය. එතකොට B තීරුවෙන් පේන්නේ මොකක්ද? B තීරුවෙන් මොකද්ද පේන්නේ? B තීරුවෙන් පේන්නේ බැංකුවේ අංකය. ඒ කියන්නේ එක එක බැංකුවට අංක තියෙනවා පුතේ. බැංකුවේ අංකය දැන් අපි හිතමු සම්පත් බැංකුව නම් ඒකට තියෙන අංකයක්. මහජන බැංකුව නම් ඒකට අංකයක් තියෙනවා. ඒක තමයි B වලින් පේන්නේ. එතකොට C වලින් පේන්නේ බැංකු මොකේ අංකෙද? බැංකු ශාඛාවේ අංකය. බැංකු ශාඛාවේ අංකය. බ්‍රාන්ච් එකේ අංකය බලන්න පුළුවන්. ඔය අංක වලින් දැන් ඕගොල්ලන්ගේ සමහර දරුවෝ ඉන්නවනේ මගේ බැංකු ගිණුමට සල්ලි දානවා. හරිද? මට හොයාගන්න පුළුවන් හරිනම් මේ ළමයා මොන බැංකුවේ මොන ශාඛාවේද සල්ලි දැම්මේ කියලා. ඇයි? මට වැටෙනවා අංකයක් ඔයා සල්ලි දැම්මම ඒ අදාළ ATM මැෂින් එකකින් අංකයක් වැටෙනවා. එතකොට බලන්න පුළුවන් මේ අංකත් එක්ක මේ මොන බැංකු වර්ගයේද දාලා තියෙන්නේ. ඒකේ කොහේ බ්‍රාන්ච් එකකින් දාලා තියෙන්නේ. දෙන්නම එකම එකෙන් දැම්මොත් එකම අංකයක් තමයි එන්නේ. හරි. එතන අන්තිම D එකෙන් පේන්නේ මොකද පුතේ නේද? බැංකු ගිණුම් අංකය. account number එක. account එකේ number එක. හරි. දැන් එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද කියලා බලලා කියන්න. උත්තරේ බලන්න AC නේ. AC කියන්නේ චෙක් අංකයයි.
බැංකු ශාඛාවේ අංකයයි. උත්තරය කීයද? උත්තරය අංක 3. උත්තරය අංක 3. උත්තරය අංක 3. 9. චෙක්පත් රේඛනය සම්බන්ධ ප්‍රශ්නයක්. සේපාලගේ නමට ලැබුණු රේඛිත චෙක්පත කියන්නේ රේඛනය කරපු චෙක්පත ඔහු ගහල්ල මාජන බැංකුවේ ඇති තම ජංගම ගිණුමේ තැන්පත් කිරීමට ඉදිරිපත් කළ විට බැංකු නිලධාරියා විසින් එය තැන්පත් කළ නොහැකි බව දැනුම් දෙන ලදී. එම චෙක්පතේ සඳහන් වූ රේඛනය කුමක්ද? මේ බලන්න ආයෙත් බලන්න. ඔන්න දැන් මම ඔයාලට කියලා දෙනවා රේඛනය කියන්නේ මොකක්ද කියලා. මාත් එක්ක රේඛනය කරපු නැති ළමයි බලා ගන්න රේඛනය කියන්නේ මොකක්ද කියලා. උදේ රේඛනය කියන එකේ සරලම තේරුම තමයි චෙක්පතක මතු පිට ඒ කියන්නේ ඉස්සරහ පැත්තේ සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම චෙක්පත් රේඛනයයි. චෙක්පතක මතු පිට සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම චෙක්පත් රේඛනයයි. පුතේ ඇයි අපි රේඛනය කරන්නේ? ඉන්න බැරි කමටද? මොකටද මේ රේඛනය කරන්නේ? කම්මැලි කමට, ජොලියට. ඇයි රේඛනය කරන්නේ? හේතුව චෙක්පතට අමතර ආරක්ෂාවක් ලබා දීමට. අන්න හරි. රේඛනය කරන්න හේතුව චෙක්පතට අමතර ආරක්ෂාවක් ලබා දීම. කොහොමද පුතේ ආරක්ෂාව ලැබෙන්නේ? කියන්නේ සර්ද? රේඛනය කරාම කොහොමද චෙක්පතට ආරක්ෂාව ලැබෙන්නේ? ඉරි දෙකක් ගැහුවා කියලා ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔය නිකන් ඉන්න ගමන් ඇඟෙත් ඉරි දෙක ගහගන්න ආරක්ෂාව ලැබෙනවා. අන්න හරි. පුතේ චෙක්පතකට ඉරි දෙකක් ගැහුවොත් මේ වගේ මේ චෙක්පතට කවදාවත් බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගන්න බෑ. කොහෙන් මුදල් ගන්න බැරිද? බැංකු කවුන්ටරයෙන් මුදල් ගන්න බෑ. ඒ කියන්නේ පුතේ මේ වගේ රේඛනය කරපු චෙක්පතක් ඔයාට ලැබුණොත්, මේ වගේ ඉරි දෙකක් ගහපු චෙක්පතක් කවුරු හරි කෙනෙක් ඔයාට දුන්නොත්, ඔයාට ඒක බැංකුවට අරන් ගිහිල්ලා ඉස්සරහ කවුන්ටරයට දීලා ඔයාට සල්ලි කරගන්න බෑ. ඔයා කරන්න ඕනේ මේක ඔයාගේ account එකේ තැන්පත් කරලා ඊට පස්සේ සල්ලි බවට පත් කරගන්න එක. හරිද? ඔයාට මේ චෙක්පතක රේඛනය කියන්නේ මොකද්ද? රේඛනය කියන්නේ චෙක්පතේ මතු පිට ඉස්සරහ පැත්තේ ඉරි දෙකක් ගන්නවා. ඒක තමයි රේඛනය. එහෙම ගැහුවාම ආරක්ෂාවක් ලැබෙනවා. ආරක්ෂාව ලැබෙනවා කියන්නේ මොකද්ද? ආරක්ෂාව ලැබෙන්නේ ඔයාට මේක බැංකුවේ ගිහිල්ලා අපි සල්ලි ගන්න කවුන්ටර් තියෙන. අර මිස්ලා ඉන්නේ සුදු මිස්ලා නේ. ඒ වගේ දෙතුන් දෙනෙක් ඉන්නවනේ ඔය සල්ලි දෙන්න. පොලිමේ ඉඳන් සල්ලි ගන්නෑ. මෙන්න මේ කවුන්ටරේට දීලා ඒ වෙලාවෙම සල්ලි ගන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම මේ කවුන්ටරේට ගිහිල්ලා කවුන්ටරේට තමයි යන්න ඕනේ. හොඳේ. බැංකුවේ පස්සපැත්තෙන් ගිහිල්ලා හරියන්නේ නැහැ. කවුන්ටරේට යන්න ඕනේ. ගිහිල්ලා මේක දීලා ඒ වෙලාවම සල්ලි ගන්න බෑ. ඔයා කරන්න ඕනේ මේක මගේ account එකේ තැන්පත් කරන්න කියලා එයාට දෙන්න ඕනේ. ඒ කියන්නේ ගිණුමක තැන්පත් කරන්න ඕනේ. account එකේ තැන්පත් කරලා ඊට පස්සේ account එකෙන් සල්ලි ගන්න ඕනේ. එහෙමයි වෙන්නේ. නිකන් දීලා සල්ලි ගන්න බෑ. මේක වෙන්නලා සල්ලි ගන්න බෑ. හරි. අනිවාර්යයෙන්ම account එකට දාලා account එක හරහා සල්ලි ගන්න ඕනේ. එතකොට පුතේ මේ වගේ චෙක් එකක් නැති වුණොත් අපිට හොයාගන්න පුළුවන් ඒ චෙක් එක වැටලා තියෙන්නේ කොයි account එකකටද කියලා. අන්න ඒ නිසා තමයි ආරක්ෂාවක් තියනවා කියලා. හරිද? කොයි account එකේද මේක වැටලා තියෙන්නේ? අයි මේ වගේ චෙක් එකක් ලැබෙන කෙනෙක්ට ඒක කවුන්ටරෙන් සල්ලි කරගන්න බෑනේ. එයා අනිවාර්යයෙන් මේක එයාගේ account එකක දාලානේ ගන්න. අපිට හොයාගන්න පුළුවන් මේ චෙක් එක වැටලා තියෙන account එක මොකක්ද? පැහැදිලිද ඔයගොල්ලන්ට? රේඛනය ගැන පැහැදිලිද? හරි. අපි යනවා. ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නේ කියනවා මෙහෙම රේඛනය කරපු චෙක්පතක් සේපාලගේ නමට ලැබුණු චෙක්පත ඔහු ගාල්ල මහජන බැංකුවේදී තම ජංගම ගිණුමේ තැන්පත් කිරීමට ඉදිරිපත් කළා. පුතේ මේ වගේ චෙක් එකක් සේපාලට ලැබිලා. සේපාල ගිහිල්ලා ගාල්ල මහජන බැංකුවට එයාගේ account එකට මේක දාන්න කියලා දීලා. කවුන්ටරේ ඉන්න අක්ක කියලා මේක නම් දාන්න බෑ මහත්තයා ඔයාගේ account එකේ කියලා. අපෙන් අහනවා මේ රේඛනය ඇතුලේ මොකක්ද තියෙන්නේ නැත්තේ? නැත්නම් මේ රේඛනය කොහොමද කරලා තියෙන්නේ නැත්තේ?
ඔයා දන්නවනේ මේ රේඛනය තුල එක එක වාක්‍ය ලියන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඔයාට හිතෙන්නේ මොකක්ද මේකේ ලියලා ඇත්තේ? ලියලා ඇත්තේ මොකක්ද? උත්තරේ අංක 4. අනිවාර්යයෙන්ම ලියලා ඇත්තේ ලංකා බැංකුව ගාල්ල. ලංකා බැංකුව ගාල්ල කිව්වහම සේපාලට පුළුවන් ද පුතේ මහජන බැංකුවට ගිහිල්ලා ගාල්ල දාන්න? එහෙම නෑනේ. ඒක ගැලපෙන්නේ නෑනේ පුතේ. ලංකා බැංකුව ගාල්ල කිව්වනම් සේපාල යන්න ඕනේ ගාල්ලේ ලංකා බැංකුවට. හරිද? එයාට මහජන බැංකුවට ගිහිල්ලා හරියන්නේ නෑනේ. මේක කියන්නේ සේපාල මහජන බැංකුවට ගියා කියලානේ. එහෙනම් උත්තරේ අංක 4. උත්තරේ අංක 4. 10. සඳුන්ට හිමි රුපියල් 10000ක සමායන සඳුන්ට හිමි රුපියල් ලක්ෂ 10ක රුපියල් ලක්ෂ 10ක් වටිනා මෝටර රථය ඔහු එම වටිනාකමටම රක්ෂණය කර තිබුණා. පුතේ වාහනේ ගානටම රක්ෂණය කළා. අපි ඔකට කියනවා මොන රක්ෂණයක් කියලාද? ඉංග්‍රීසියෙන් කියනවා මොකක් කියලාද? සාමාන්‍ය විවහාරයේදී අපි කියන්නේ වාහනේ වටිනාකමටම රක්ෂණය කරනවා. සාමාන්‍ය වචනයක්. normal අපි කතා කරන වචනයක්. ඔයගොල්ලන්ගේ වාහන තියෙන අන්නහර. මොන ඉන්ෂුරන්ස් කියලා අන්නහර. ඒ කියන්නේ full insurance. අපි කියන අපේ ආහාර සමහර වාහනයක් එහෙම ගත්තා. ඉන්ෂුරන්ස් එකක් දැම්මොත් අපි කියන ඔව් දැම්මු. මොකද full එකද දාලා තියෙන්නේ? full insurance එකක්ද? අපි කියන නෑ full එකක් නෙවෙයි third party එක. third party කියලාකුත් තියෙනවනේ. හරි. සෙවන පාර්ශ්වයක. ඒවා අපිට හොයලා බලන්න සාමාන්‍ය ජීවිතයේ තියෙන දේවල්. full insurance එකක් කියන්නේ පුතේ full insurance එකේ වාසිය මොකක්ද? full insurance එකේ වාසිය මොකක්ද? මෙන්න බලන්න full insurance එකේ වාසිය. ඔයාට full එකක් තියෙනවා නම් වාසිය මොකක්ද දන්නවද? ඔයාගේ අතින් තව කෙනෙක්ගේ වාහනයක් හැප්පුණොත් එයාටත් වන්දි දෙනවා ඔයාටත් වන්දි දෙනවා. ඒක තමයි full insurance එකේ වාසිය. මොකද්ද වෙන්නේ? full insurance එකේදී ඔයාගේ අතින් වාහනේ හැප්පුණොත් වෙන කාගේ හරි එකක් ඒ අදාළ පාර්ශවයටත් වන්දි ගෙවීම කරනවා. ඔයාගේ වාහනේ සම්පූර්ණයෙන්ම හදන්න යන ගාන ඔයාට දෙනවා. හැබැයි තව එකක් තියෙනවා පුතේ third party කියලා. third party. හරි third party. third party කීදී වෙන්නේ මෙහෙමයි. ඔයාගේ අතින් තව කෙනෙක්ගේ වාහනේ හැප්පුණොත් ඔයාට 7.5ක්වත් දෙන්නේ නැහැ. ඔයාගේ වාහනේ හදන්න 7.5ක්වත් දෙන්නේ නැහැ. අර අනිත් පාර්ශවයට පුතේ රක්ෂණයෙන් ගෙවනවා. ඔයාගේ අතින් වෙන කාගේ හරි වාහනයක් හැප්පුණොත් ඒ අදාළ පාර්ශවයට ගෙවනවා. ඔයාට 7.5ක්වත් දෙන්නේ නැහැ. ඔයා ඔයාගේක හදා ගන්න ඕනේ. ඔන්නෝක තමයි third party කියලා කියන්නේ. මට full insurance third party පැහැදිලිද කියන්නේ? normal අපේ ජීවිතයේ තියෙන දේ. හරි. ඊළඟට අහගන්න මේ අහගන්න. එතකොට මෙයාගන්න. පාර යනවනම් මොන ලක්ෂණයක්ද තියෙන්නේ? අපි වාහනයක් අරගෙන පාර යනවනම් අනිවාර්යයෙන්ම මොන මට පොඩක් මුලින්ම මෙන්න මේක කියන්න. දැන් කොල්ලෝ නම් දන්නවත් ඇති. ගැල්ලමනු දැනගන්න ඕනේ. සාමාන්‍ය ගැල්ලමනු වාහන පදිනවනේ. කාර් එකක් එහෙම අරගෙන මේ බැංකුවක ජොබ් එකකට ගිහිල්ලා කවදා හරි සාරියක් පටලෝගෙන නේ පොඩි ඇල්ට් එකක් හරි අරගෙන යන්න එපයි. ගැල්ලමයි පිටින් ළමයි කියලා නෑ. ගැල්ලමන්ට පුළුවන් ඇල්ට් එකක් හරි මොකක් හරි පොඩි මාරුතියක් හරි මොකක් හරි අරගෙන නේ පොස් එකේ යන්න පුළුවන් නේ. අස්සන්ට ඉන්න පුළුවන්. හරිද? නැත්තම් ওই කැටයම් ටික ඔක්කොම ඉවරයි. සමහර අය කැමති ලස්සනට ඉන්න. හැබැයි ඉතින් ඉගෙන ගත්තේ නැතුනොත් එහෙම ඔය කොහේ හරි ගාමන්ට් එකක ඇඳුම් කැරි දෙක තුනක් මහගෙන දුක් විඳගෙන සති පොලෙන් බඩු අරගෙන ළමයි ටිකක් උස්සගෙන අතින් කටින් හරිද? ඔය කොහේ හරි රජ ඉස්පිරිතාලයකට ගිහිල්ලා ළමයින්ට බෙහෙත් අරගෙන ළමයින් ওই ගමේ ඉස්කෝලේකට දාගෙන උන්ටත් හරියට ඉගෙනීමක් නැහැ. කන්න බොන්න දෙන්න විදියක් නැහැ. ඒ ළමයින්වත් ඔහේ ඇදගෙන නේ ඒ ළමයින්වත් සෞතු කරගෙන තමුන් ඔහේ වැරහැඩි ඇදගෙන එහෙම ජීවිතයක් තමයි පුතේ ඉගෙන ගන්න නැත්නම් ගත කරන්න වෙන්නේ. හරි. හැබැයි හොඳට ඉගෙන ගත්තොත් හොඳ ආයතනයක රැකියාවක් කරලා හොඳ මිල අධික ඇඳුමක් ඇඳගෙන නේ හොඳ ෆෝන් එකක් පාවිච්චි කරගෙන හොඳ වාහනයක් ඇදගෙන හොඳ ලස්සන ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඉගෙන ගත්තොත්. ඒ නිසා ගෑනු ළමයි පිරිමි ළමයි කියලා ભેදයක් නැහැ. මොම ඉගෙන ගන්න ඕනේ. මට කියන්න වාහනයක් පදිනවා නම් පාරේ අපිට අනිවාර්යෙන් මොනවද තියෙන්න ඕනේ කියලා? හදිසියේ ට්‍රැෆික් OIC හරි ඔය ට්‍රැෆික් නේ පොලිස් මාමලා අත දැම්මොත් අපි ඒගොල්ලන්ට පෙන්නන අපි ගාව අතේ මොනවද තියෙන්නේ? මොනවද තියෙන්න ඕනේ? ප්‍රධාන දේවල් තියෙනවා කීපයක්. මොනවද? මොනවද තියෙන්නේ? පළවෙනි එක ලයිසන්ස් තියෙන්න ඕනේ. ලයිසන්ස් නැතුව වාහන පදින්න බෑ. මේ ලයිසන්ස් නැතුව වාහන පදින්න බෑ. ලයිසන්ස් එක තියෙන්න ඕනේ. ඊළඟට ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. ඉන්ෂුරන්ස් එකක් වාහනේ ඉන්ෂුරන්ස් කරලා තියෙන්න ඕනේ. ඔයා නිකන් මේ පිස්සෙක් වගේ පාරේ ගිහිල්ලා පාරේ ඉන්න මිනිස්සුන් හැප්පුවොත් කවුද වන්දි ගෙවන්නේ? ඔයාට මේ සල්ලි తీරද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඔයා වෙනුවෙන් ඕනම වෙලාවක ගෙවන්න ඉන්ෂුරන්ස් එක බැඳෙනවනේ.
ඒ නිසා වාහනේ පදිනවා නම් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. තුන්වෙනි එක මොකක්ද? අන්න හරි ආදායම් බලපත්‍රය. ආදායම් බලපත්‍රය කරලා තියෙන්න ඕනේ. අපි ආදායම් බලපත්‍ර ගාස්තු ගෙවලා ආදායම් බලපත්‍රයක් කරන් තියෙනවා. ඕක පසුගිය අවුරුදු වල විභාගය ඇහුවා. මේ අවුරුදු වලත් අහන්න බැරි කමක් නැහැ. ආයෙවත් නැදත් ඔයා ඒව දැනගෙන ඉන්න ඕනේ. හොඳේ? හරි. එතකොට මට කියන්න මොන જાති ඉන්ෂුරන්ස් එකක්ද තියෙන්න ඕනේ? ෆුල් ඉන්ෂුරන්ස් එකක්ද? තර්ඩ් පාර්ටි එකක්ද? ඔව්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ෆුල් එකක්ම දාන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාට ඕන නම් තර්ඩ් පාර්ටි එකක් උනත් දාන්න පුළුවන්. අඩුම තරමේ තර්ඩ් පාර්ටි එකක් තියෙන්න ඕනේ. තර්ඩ් පාර්ටි එකක් නැත්නම් බෑ. මොකද ඔයාගේ වාහනේ හැප්පුණොත් ඒක ඔයා හදා ගන්නවද නැද්ද කියන එක අපිට අදාළ නෑ පුතේ. හැබැයි ඔයා මේ පාරේ යන මිනිස්සෙක්ගේ වාහනේ හැප්පුවොත් ඒ මිනිහට වන්දියක් දෙන විදිහ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ නිසා අඩුම තරමේ ඔයා ගාව තර්ඩ් පාර්ටි එකක් තියෙන්න ඕනේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. විභාගයක අහන්න පුළුවන්. අපි මාර්ගයේ ධාවනය කිරීමේදී අවම වශයෙන් අපි ළඟ තියාගන්න ඕන රක්ෂණ වර්ගයේ තර්ඩ් පාර්ටි අපි කියන තෙවන පාර්ශවයේ රක්ෂණය. හොඳේ තර්ඩ් පාර්ටි කියන්නේ තෙවන පාර්ශවයේ රක්ෂණය. තර්ඩ් පාර්ටි කියන්නේ තෙවන පාර්ශවයේ රක්ෂණය. ඕකේ. හරි. දැන් පැහැදිලිනේ? හරි මේ අහගන්න. එතකොට මේ ප්‍රශ්නේ කියනවා සඳුන් එයාගේ ලක්ෂ 10ක මෝටර රථය ලක්ෂ 10කටම රක්ෂණය කරා. ඒ කියන්නේ ෆුල් ඉන්ෂුරන්ස්. හදිසි අනතුරකින් එම මෝටර රථයේ ලක්ෂ 4ක හානියක් වුණා. සඳුන් මේ සඳහා ලක්ෂ 10ක වන්දියක් ඉල්ලුවා. රක්ෂණ සමාගමේ ඔහුට ලැබෙන වන්දි මුදල කීයද? කීයද යාට දෙන්නේ? එයාගේ වාහනේ හැප්පිලා කන්ඩම් වෙන්න හැප්පිලා නැහැ. කියන්නේ සාමාන්‍ය හානියක් වෙලා ලක්ෂ 4ක හානියක්. එයා ඉල්ලනවා ලක්ෂ 10ක්. මම ඉන්ෂුරන්ස් දාලා තියෙන ලක්ෂ 10නේ මම ලක්ෂ 10ක් දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි දෙන්නේ කීයද? දෙන්නේ ලක්ෂ 4යි. උත්තරය අංක 1. ලක්ෂ 10ක් ඉන්ෂුරන්ස් කරා කියලා ලක්ෂ 10ක් දෙන්නේ නැහැ. හරිද? එහෙම වුණොත් එහම ඔයාට වාසීනේ යන්නේ. ඔයාට පුළුවන් නිකන් ඉන්න ගම වාහනේ හප්ප ඉන්න. ඇයි? ඉතින් හප්පනව වැඩි ගාණක් හම්බ වෙන ෂෝක්නේ මරුනේ නියමයි টොප්නේ. මාත් තේරෙනම නිකන් ඉන්න ගම වාහනේ යනවා කොහේ හරි හප්පනවා ඉන්ෂුරන්ස් එකෙන් ගන්න. එහෙම කරන්න බෑ මතක තියාගන්න. හරිද? එහෙම කරන්න බෑ. හානිපූර්ණ මූලධර්මයේ කියනවා පුතේ හානිය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට ප්‍රමාණවත් වන්දි මුදලක් විතරයි දෙන්නේ. මේ රක්ෂණය කියන්නේ සූදුවක් නෙවෙයි. මේ රක්ෂණයෙන් වාසි ලබන්න බෑ පුතේ. මේ රක්ෂණයෙන් කාටවත් වාසි ගන්න බෑ. අපිට වාසි ගන්න බෑ. අපි කරන්නේ රක්ෂණයෙන් අපේ අවදානම කවර් කරගන්නවා. ඒ කියන්නේ අපිට හානියක් වුණොත් ඒක නැවත තිබ්බ තත්ත්වයටම පත් කරගන්න ප්‍රමාණවත් වන්දියක් ලබා ගන්න. උත්තරය අංක 1 ලක්ෂ 4. මම කියන 10න් කීයක් හරිද? ඔය බලන්න. හොඳයි 10න් 9 තියෙන හොඳයි. හොඳයි 10න් 10 9 හොඳයි. හරි. මම කියන ප්‍රශ්න 10 හොඳටම තේරුණාද කියලා? මොනවාරි ගැටලු තියෙනවද? හරි. එහෙනම් අපි යමු 11 වෙනි ප්‍රශ්නෙට. සංවිධානකරණය හා මෙහෙයවීම පැටලෙනවා. පැටලව ගන්න එපා. මෙහෙයවනවා කියන්නේ සේවකයව පාලනය කරනවා කියන එක. සේවකයා මෙහෙයවනවා කියන්නේ සේවකයව කන්ට්‍රෝල් කරනවා. එයාට මෙහෙම කරන්න. සංවිධානය කියන්නේ ඒක නෙවෙයි. සම්පත් ගන්නවා සම්පත් ව්‍යාපාරයේ සම්පත් යන්ත්‍ර සූත්‍ර මුදල් මේවා සේවකයන්ට බෙදලා දෙනවා. තනතුරු පාරනවා, වැඩ කරන්න තනතුරු දෙනවා, බලතල දෙනවා. ඒක තමයි සංවිධාන කරන්නේ. හරි. යම් එන්න බලන්න 11 වෙනි ප්‍රශ්නේ. විද්‍යුත් තැපැල් පණිවිඩය. පුතේ විද්‍යුත් තැපැල් පණිවිඩය කියන්නේ ඉංග්‍රීසියෙන් ඊමේල් නේ. විද්‍යුත් තැපැල් පණිවිඩය කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඊමේල්. ඒ ඊමේල් එක ගැන කතා කරන්නේ. ඊමේල් කියන්නේ විද්‍යුත් සංනිවේදනයක් නේ පුතේ. ඊමේල් කරන්නේ අන්තර්ජාලය හරහානේ. විද්‍යුත් උපකරණ හරහානේ කරන්නේ. ඒක විද්‍යුත් සංනිවේදනයක්. අනිත් එක වාචික නෙවෙයිනේ. ඊමේල් එක කෑ ගහන්නේ නැහැ. ඊමේල් එක අපි කියවනවා ලිඛිත විද්‍යුත්.
ඒ වගේම ඊමේල් එක පුතේ අපිට ඕන කෙනෙක්ට යවන්න පුළුවන් එක බාහිර විදිහට අපිට ගන්නත් පුළුවන්. එහෙනම් උත්තරේ වෙන්නේ බාහිර විද්‍යුත් ලිඛිත sannivedana. ඊමේල් කියලා කියන්නේ බාහිර විද්‍යුත් ලිඛිත. විද්‍යුත් කියලා කියන්නේ විද්‍යුත් උපකරණ හරහා අන්තර්ජාලය භාවිතා කරලා විද්‍යුත් ආකාරයට යවන්න. දැන් ඔයාට බෑනේ පුතේ විද්‍යුත් උපකරණ නැතුව ඊමේල් එකක් යවන්න. ඔයාට නිකන් මෙහෙම ඔයා ඉන්නකොට ඔයාට පුළුවන් ඊමේල් යවන්න. ඔයාට පරිගණකයක් හරි ජංගම දුරකථනයක් හරි මොකක් හරි මේ මුදුපාංගයක් තියෙන්න ඕනේ. ඒ වගේම අන්තර්ජාල පහසුකම් තියෙන්න ඕනේ. ඒ වගේම ඒක ලිඛිත එකක් අපි ටයිප් කරලා තමයි ඊමේල් යවන්නේ. එතකොට ඒක ලිඛිත විද්‍යුත් ලිඛිත බාහිර ඕනම කෙනෙක්ට යවන්න පුළුවන් බාහිර. උත්තරේ අංක 4. 12 වෙනි ප්‍රශ්නේ. කොළඹ වරාය ප්‍රවාහන මූලිකාංගයක් වන ස්ථනක් තියෙනවා පුතේ. වන අතර කොළඹ වරායට පැමිණි නෙවෙස්කා ලේඩි නෞකාව ප්‍රවාහන මූලිකාංගයක් වන වෙයි. ඉහත ප්‍රකාශනයේ 1 සහ 2 යන ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න. පුතේ කොළඹ වරාය ඔබලන් දන්නවා වරාය කියන්නේ නැව් නවත්තන්න, නැව් වලින් භාණ්ඩ පටවන්න, නැව් වලින් භාණ්ඩ බාන්න, ඒ වගේම මගින්ට නගින්න, නැව් හසුරවන්න තියෙන ස්ථාන. ඒවට අපි කියනවා මොනවා කියලාද? පර්යන්ත කියලා. පර්යන්ත. වාහන නතර කරන්න තියෙන ස්ථාන වලට කියනවා පර්යන්තයක් කියලා. අපි දන්නවා ප්‍රවාහන මූලිකාංග 4ක් තියෙනවා. මාධ්‍ය, මාර්ගය, බලය, පර්යන්තය. යාන වාහන ඒවටනේ පුතේ මාධ්‍ය කියන්නේ. එතන මේ මාධ්‍ය නවත්තන්න, හසුරවන්න, බඩු බාන්න, බඩු පටවන්න තියෙන ස්ථාන පර්යන්ත. එතකොට මේ නෙවෙස්කා ලේඩි කියන නෞකාව අයිති වෙන්නේ මාධ්‍ය කියන එකට. ඒක නැව කියන්නේ මාධ්‍යයක්. ඒ කියන්නේ ජල මාර්ගවල ධාවනය වන යාන වාහන තමයි මාධ්‍ය. එතකොට ජල මාර්ගයට අදාළ ඒවා තමයි නැව්, පාරු, ඔරු, බෝට්ටු, සබ්මැරින් නේ. එක එක වර්ග ඒවා තියෙනවා. ඒවා තමයි. එහෙනම් උත්තරේ අංක 2ද? පර්යන්තයේ මාධ්‍ය උත්තරේ අංක 2. 12 වෙනි ප්‍රශ්නයේ උත්තර අංක 2. බලන්න 13. පහත අවස්ථා තුලින් තොග වෙනදාමක් වන්නේ. ඔයා දන්නවා වෙනදාමක් සිල්ලරයක්ද තොගයක්ද කියලා අපි වෙන් කරන්නේ පුතේ. මිලදී ගන්න කෙනාගේ අරමුණ මතනේ. මිලදී ගන්න කෙනා ගන්නේ එක නැවත විකුණන්න නම් මිලදී ගන්න කෙනා ගන්නේ නැවත විකුණන්න නම් ඒකට අපි කියනවා පුතේ තොග වෙනදාමක්. හැබැයි ගන්නේ මේ බලන්න කවුරු හරි කෙනෙක් ඒ බහඬ ගන්නේ එයාගේ අවසාන පරිභෝජනයට නම් ඒකට අපි කියනවා සිල්ලර වෙනදාමක්. මේ බලන්න. එතකොට පළවෙනි එක තියෙනවා උඩවලව ඇත්තතුරු සෙවණේ අලින්ට දීම සඳහා කිරිහලක් කිරි පැකට් 100ක් විකුණනවා. පුතේ කිරිහලක් කිරි පැකට් 100ක් විකුණනවා. ඒ කිරි පැකට් ගන්න කෙනා ගන්නේ විකුණන්න නෙවෙයි අලින්ට දෙන්න. එහෙනම් ඒක මොකක්ද? එක සිල්ලරයක්. එක සිල්ලරයක්. රාදා දුම්රිය යන මගින්ට රටකජු විකුණනවා. දුම්රිය යන මගින් රටකජු ගන්නේ ඒව අරන් ගිහිල්ලා ඔෆිස් එකේ විකුණන්නද? නෑ. දුම්රිය යන ගමන් කන්න. එහෙනම් එතන වෙන්නේ සිල්ලරයක්. සිල්ලරයක්. උළු මෝලා හරිද? උළු මෝලා උළු 1000ක් බාතියට සිය නිවස සෙවිලි කිරීම සඳහා විකුණනවා. උළු මෝල් හිමියා උළු විකුණන්නේ බාතියට ඒ ගේ හදා ගන්න. බාතියව ගන්න විකුණන්න නෙවෙයි. බාතිය ගන්න ගේ හදන්න. එනම් මෙතන සිල්ලරයක්. මලි කොළඹ මල් ශාලා හිමියන්ට කුඩා ප්‍රමාණවලින් මල් විකුණනවා. මලි පොඩි මල් ශාලා හිමියෝ ඒගොල්ලන්ට මල් විකුණනවා. මල් ශාලා හිමියෝ මල් ගන්නේ මොකටද? ඒගොල්ලන් මල් ගන්නේ මොනවා කරන්නද පුතේ? මල් වඩම් හදන්න. මල් වඩම් නේ මල් බොකේස් හදන්නේ නෑ නේ. ඒවා හදන්නේ වෙඩින් වලනේ. මල් ශාලාව කියන මල් වඩම් කියලා. ඒව විකුණනවා අවමංගල්‍ය වලට. එතකොට මල් ශාලා හිමියා මල් ගන්නේ කනේ ගහගෙන ලස්සනට සරසිලා ඉන්න නෙවෙයිනේ. එයා ගන්නේ මල් වඩම් හදලා විකුණන. එහෙනම් එතන තියෙන්නේ තොග වෙනදාමක්. පැහැදිලි නේද? උත්තරේ අංක 4. පැහැදිලිද ඒක? 13. හරි 14ට අපි යනවා. කළමනාකරණය හා සම්බන්ධ ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ. කළමනාකරණය සම්බන්ධ ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය. කළමනාකරුවන් විසින් සේවකයින් කළ යුතු කාර්යයන් පිළිබඳ දැනුවත් කිරීම
හා ඔවුන් කාර්යයන්ට යොමු කිරීම සංවිධානකරණය. ඉතින් ආයෙත් බලන්න මම මේ ගැන හොඳට පැහැදිලි කරා. මම කිව්වා ව්‍යාපාරයක තොරතුරු ලැබෙන්නේ ඉහළ මට්ටමේ ඉන්න කට්ටියට. ඒ කියන්නේ කළමනාකරුවන්. ඒගොල්ලන්ගේ තොරතුරු පහළ මට්ටමේ ඉන්න සේවකයන්ට ලබා දිය යුතුයි. ඒකට කියනවා පුතේ sannivedanaය කියලා. එතකොට ඒ විතරක් නෙවෙයි. ඒගොල්ලන්ව එම කාර්යයන් වලට පොළඹවන්න ඕනේ. අභිප්‍රේරණය කරන්න ඕනේ. මට කියන්නේ ඒක සංවිධානකරණයද කියලා. ඒක මොකක්ද? ඒක මොකක්ද? ඒ කාර්ය මොකක්ද? sannivedanය හා අභිප්‍රේරණයයි තිබෙන්නේ පාලනය නෙවෙයි. wrong. පාලනය නෙවෙයි. වැරදි. මොකද්ද? මෙහෙයවීම. ආතල් දෙන්න එපා මේ බලන්න. sannivedanaye අභිප්‍රේරණයයි තිබෙන්නේ මෙහෙයවීම. හරි. බලන්න. ඊළඟට කියනවා ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම හා එම අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රමය තීරණය කිරීම සැලසුම් කරණය. උත්තරය හරිද වැරදිද? උත්තරය හරි. උත්තරය අංක 2. මොකද්ද 3 කියන්නේ? 3 කියනවා සැලසුම් කරන ලද අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපාරයේ මානව සම්පත නිසි ලෙස හැසිරවීම පාලනය. නෑනේ මානව සම්පත හසුරවනවා කියන්නේ මෙහෙවනවා කියලා. අපි දැන් කිව්වේ සේවකයාව හසුරවනවා කියන්නේ මෙහෙවනවා. ඒක වැරදි. සැලසුම් කළ පරිදි ගුණත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කරලා තියෙනවද කියලා හොයලා බලනවට කියනවා පාලනය කරනවා කියලා. මේකම කියනවා මෙහෙවනවා. ඒකත් වැරදි. උත්තරය අංක 2. එන 15 වෙනි ප්‍රශ්නෙට පහත x තීරුවේ ව්‍යාපාර කීපයක්ද y තීරුවේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම් කීපයක්ද දැක්වේ. බලන්න. උතේ x තීරුවේ සඳහන් ව්‍යාපාර y තීරුවේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම් සමග පිළිවෙලින් ගැලපූ විට ලැබෙන නිවැරදි පිළිතුර. මේ බලන්න. සර්ට කියන්න ඉලක්ක වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. ඉලක්ක වෙළඳපොළ කියන්නේ මොකක්ද? අපි දැනගන්න ඕනේ ඉලක්ක වෙළඳපොළ. ටාගට් මාකට් එක. ඉලක්ක වෙළඳපොළ නැත්නම් ටාගට් මාකට්. මොකක්ද පුතේ ඉලක්ක වෙළඳපොළ කියන්නේ? ඉලක්ක වෙළඳපොළ කියන්නේ ආගන්න අපිට පුතේ ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන් මාකට් එක. ඒ වගේම අපිට වඩාත් හොඳින් තෘප්තිමත් කරන්න පුළුවන් මාකට් එක. දැන් මේ ලංකාවේ ඉන්නවනේ පුතේ ඉගෙන ගන්න ළමයි ඕගොල්ලෝ වගේ ඕන තරම්. මට පුළුවන් ඔය හැමෝටම ඔය විද්‍යාව, ගණිතය, සිංහල, ඉතිහාසය ඔය තියෙන ටිකක් උගන්වන්න. මට බෑ. ඇයි? මට හිතෙනවා මට මේ හැමෝම තෘප්තිමත් කරන්න බෑ. මට පුළුවන් කොමර්ස් කරන ළමයි ටික තෘප්තිමත් කරන්න. ඒ නිසා මම O level කරන ළමයින්ගෙනුත් O level කරන. ඒ කියන්නේ 10 11 ඉන්න. ඒ වගේම 10 11 හැමෝම නෙවෙයි. කොමර්ස් කරන කට්ටියෝ විතරක් අල්ලගෙන ඒගොල්ලන් වෙනුවෙන් සේවා සපයන. ටාගට් මාකට් එක කියන්නේ ඒකයි. ඒ කියන්නේ සමස්ත වෙළඳපොලේ ඉන්න ගනුදෙනුකරුවන්ගෙන් එක වගේ ලක්ෂණ තියෙන කට්ටිය තමයි පුතේ අපි කියන්නේ ඉලක්ක වෙළඳපොළ කියලා. නැත්නම් අපි ඉලක්ක වෙළඳපොළ මෙන්න මේ ආකාරයට අර්ථ දක්වනවා. වඩාත් පහසුවෙන් ආකර්ෂණය කරගත හැකි ඒ වගේම ලාභදායීව තෘප්තිමත් කළ හැකි වෙළඳපොළ කොටස. මට ටක් ගාලා ගෙන්න ගන්න පුළුවන්, අල්ල ගන්න පුළුවන්. ඒ වගේම මට ලාභයක් තියාගෙන තෘප්තිමත් කරන්න පුළුවන් වෙළඳපොළ කණ්ඩායම තමයි පුතේ ඉලක්ක වෙළඳපොළ කියන්නේ. එහෙනම් මතක තියාගන්න ඉලක්ක වෙළඳපොළ මේ බලන්න. ඉලක්ක වෙළඳපොළ කියන්නේ වඩාත් පහසුවෙන් ආකර්ෂණය කරගත හැකි වඩාත් ලාභදායීව තෘප්තිමත් කළ හැකි වෙළඳපොළ කොටස. හරිද? එතකොට සුවසෙවන ආරෝග්‍ය ශාලාව ඒගොල්ලන්ගේ ටාගට් එක කවුද? රෝගී. ඒගොල්ලන් රෝගීන්ව තමයි බලන්නේ. ඉලක්ක කරන්නේ රෝගීන් කෙරෙහි. ඒ වගේම හරිත නිවාඩු නිකේතනේ ඒගොල්ලන් ඉලක්ක කරන්නේ සංචාරකයන්. ඒ වගේම දිමුතු පාසල් නිල ඇඳුම් සපයන්නු පාසල් ශිෂ්‍යයන්ව තමයි ටාගට් කරන්නේ. ඒ වගේම මහජන පුස්තකාලය පාඨකයින් ඒ කියන්නේ පොත් කියවන අයව තමයි ටාගට් කරන්නේ. උත්තරය අංක කීයද? උත්තරය අංක 4ද?
හොඳයි. 4 බලන්න. සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයක් නොවන්නේ. මෙන්න පුතේ සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ දෙක. අපි සාමාන්‍ය කොටස් වල ආයෝජනය කළොත් අපිට ලැබෙනවා පුතේ ඩිවිඩන්ඩ්ස්. ඒ කියන්නේ ලාභාංශ. මොනවද සර් ලාභාංශ කියන්නේ? ලාභාංශ කියන්නේ අපි කොටස් ගන්න කම්පැනි එක ලාභ ලබනකොට ඒ ලාභයෙන් කොටසක් කොටස් හිමියන්ට බෙදලා දෙනවා. අපි ෂෙයාර්ස් ගත්ත කම්පැනි එකේ මේ අවුරුද්දේ ලාභයක් ආවොත් ඒ ලාභය කොටස් හිමියන්ට ඒගොල්ලන් ගත්ත කොටස් ගානට බෙදලා දෙනවා. ඒක අපිටත් ගානක් ලැබෙනවා. ඒක තමයි ලාභාංශය. යම් අවුරුද්දක ලාභයෙන් ලැබෙන කොටස. ඊළඟ තමයි පුතේ කැපිටල් ගේන් එක. ඒ කියන්නේ ප්‍රාග්ධන ලාභ. මොනවද සර් ප්‍රාග්ධන ලාභ කියන්නේ? ප්‍රාග්ධන ලාභ කියන්නේ පුතේ කොටස් වල මිල එන්න වැඩි වෙන්න පුළුවන් නේ. එතකොට අපි කොටසක් ගත්ත මිලට වඩා විකුණන දවසේදී මිල වැඩි වෙලා තියෙනවා නම් එතනදී යම් ලාභයක් අපිට ලැබෙනවා. ඒ ලාභයට කියනවා පුතේ ප්‍රාග්ධන ලාභය කියලා. ඒකට කියනවා ප්‍රාග්ධන ලාභය. පැහැදිලිනේ? එතකොට අපි කොටස් ගත්තොත් ප්‍රධාන වශයෙන් අපිට ලාභාංශ හා ප්‍රාග්ධන ලාභ ලැබෙනවා. ඒ වගේම තව අපිට ලැබෙන ප්‍රතිලාභ කීපයක් තියෙනවා. අපිට ඡන්ද බලය ලැබෙනවා. सामान्य कोटस හිමියන්ට පුළුවන් පුතේ ඡන්දය ප්‍රකාශ කරන්න ඡන්දය ප්‍රකාශ කරන්න එයාට පුළුවන් ඡන්දය ප්‍රකාශ කරන්න. ඉතින් සර් කොටස් ගත්තේ නැති වුණාට අපේ අම්මට ඡන්දේ තියෙනවනේ. නෑ පුතේ ඒක ඇවිල්ලා මැතිවරණ ඡන්දනේ. ඒව නෙවෙයි. අපි මේ කියන්නේ සමාගමේ රැස්වීමකදී මොකක් හරි යෝජනාවක් සම්බන්ධව ඡන්දයක් තිබ්බොත් එහෙම ඒ ඡන්දයේදී තමන්ටත් පුළුවන් ඡන්දය ප්‍රකාශ කරන්න. ඒක තමයි කොටස් හිමියන්ට ලැබෙන තව වරක් ප්‍රසාදයක්. එහෙනම් උත්තරය වෙන්නේ මොකක්ද? මොකක්ද අපිට ලැබෙන්නේ නැත්තේ? උත්තරය අංක 2. පොලී ආදායම් ලැබෙන්නේ නැහැ පුතේ. පොලී ආදායම් ගන්න පුළුවන් ඔය ස්ථාවර තැන්පතු වල සල්ලි දැම්මොත්, ආකාර බින්පත් වල සල්ලි දැම්මොත්, ඒ වගේ දේවල් වල. හරි. පැහැදිලි නේද? 16 පැහැදිලිනේ? හරි 17 දැන් එනවා accounting part එකට. පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවකි. රුපියල් 15000ක් වූ ව්‍යාපාර 15000ක් වූ බඩුතොගයක් අත්පිට මුදලට ගැනීම. මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරේ මොකද වෙලා තියෙන්නේ කියලා අහනවා. පුතේ 50000ක බඩුතොගයක් අත්පිට මුදලට ගැනීම. 50000ක බඩුතොගයක් ගත්තොත් මේ බලන්නකො ගිණුම් සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්නේ. ඕකනේ අපේ ගිණුම් සමීකරණය. ඉතින් අපි 50000ක බඩු තොගයක් ගත්තොත් පුතේ අපි 50000ක බඩු ගත්තොත් අපිට තොග එනවා. එහෙනම් අපේ තොග කියන වත්කම 50000කින් වැඩි වෙනවා. මේක ගන්න සල්ලි වලටනේ පුතේ. සල්ලි වලට ගන්නකොට මුදල් මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා. සල්ලි දීලා 50000ක තොග ගන්නකොට තොග කියන වත්කම අපිට එනවා. අපේ මුදල් වත්කම යනවා. එහෙනම් වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙනවා. එතකොට මෙම ගනුදෙනුව නිසා වත්කම් පමණක් වෙනස් වේ. උත්තරය අංක 1. පැහැදිලි නේද? ඒවා අමාරු දේවල් නෙවෙයි. හරිද? හරි නේද? හරි. ඊළඟට අපි යනවා ප්‍රශ්න අංක 18. පහත ගනුදෙනු අතරින් හිමිකමට බලපෑමක් ඇති නොකරන ගනුදෙනු. අපි මේකෙම ගලපමුකෝ. හිමිකමට බලපෑමක් ඇති නොකරන එක අහන්න. ඉතින් පුතේ ඔයා මට කියන්නකෝ හිමිකමට බලපාන ගනුදෙනු කීයක් තියෙනවද කියලා. හිමිකමට බලපාන ගනුදෙනු කීයක් තියෙනවද කියන්න සර්ට. ඔන්න පටල ගන්නවා සමහර අය දැන්. සමහර අය පටල ගන්නවා දැන්. හිමිකමට බලපාන කිව්වොත් පුතේ 4ක් තියෙනවා. බලපාන කිව්වොත් 4යි. ඇයි සර් ඉලා කිව්වනේ 2යි කියලා. නෑ මම කිව්වේ හිමිකම වැඩි වෙන ගනුදෙනු 2යි. හිමිකම අඩු වෙන ගනුදෙනු 2යි. ඒ කියන්නේ ඉතින් හිමිකමට බලපාන ගනුදෙනු 4යි. මං කිව්වේ හිමිකම වැඩි වෙන 2ක් තියෙනවා. අඩු වෙන 2ක් තියෙනවා. වැඩි වෙන 2 තමයි අමතර ප්‍රාග්ධනය සහ ආදායම. අඩු වෙන 2 තමයි ගැනිලි සහ වියදම්. එතකොට හිමිකම වෙනස් වෙන්න බලපාන
හතරක් තියෙනවා. ඔයා වෙනස් වෙනවා. මම කියන ඔයා වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයා එක්කෝ ඉස්සරට වැඩිය දැන් උනන්දු වෙලා වැඩ කරනවා. සමහරවිට ඉස්සරට වැඩිය දැන් සෞත්තු වෙලා වෙන්න පුළුවන්. එහෙම වුණාමත් අපි කියනවා වෙනස් වෙලා කියලා. ඒ සමහර අය ලස්සන වුණාම ඔයා වෙනස් වෙලා. කැත වුණත් කියනවා අනේ ඔයා වෙනස් වෙලා. දෙපැත්තම තියෙනවා. වෙනස් වෙනවා කියන්නේ වැඩි වෙනවා වෙන්නත් පුළුවන් අඩු වෙනවා වෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ. අපෙන් ඇහුවොත් වැඩි වෙන්න බලපාන ගණදුණු කියලා වැඩි වෙන්න දෙකයි. අඩු වෙන්න දෙකයි. හරිද? හරි. එතකොට මේ බලන්න වරිපණම් ගාස්තු 400ක් මුදලින් ගෙවනවා. ඉතින් පුතේ වරිපණම් ගාස්තු ගෙවීම කියන්නේ වියදමක්නේ. වියදම් නම් හිමිකම අඩු වෙනවනේ. වරිපණම් ගාස්තු ගෙවුවාම මුදල් කියන වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. ඒක හරි. දෙවෙනි එක අමතර ආදායම් 500ක් ලැබුණා. ඉතින් ආදායම් ලැබෙනකොට හිමිකම වැඩි වෙනවනේ. ආදායම් ලැබෙනකොට අපේ මුදල් වත්කම වැඩි වෙලා අපේ හිමිකම වැඩි වෙනවා පුතේ. ඊළඟට තුන්වෙනි එක අයිතිකරු තම පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවනවා. අයිතිකරු ණය හිමියන්ට ගෙවනවා. එයාගේ සල්ලි වලින් ණය හිමියන්ට ගෙවනකොට ණය හිමි කියන වගකීම අඩු වෙනවා. අයිතිකරු ණය හිමියන්ට ගෙවුවාම ණය හිමියෝ අඩු වෙනවා. මේක ගෙවන්නේ අයිතිකරුගේ සල්ලි වලින්. අයිතිකරුගේ සල්ලි වලින් ගෙවන නිසා හිමිකම වැඩි වෙනවා. ඒකත් හිමිකමට බලපානවා. අන්තිම එක රුපියල් 2000ක උපචිත විදුලි ගාස්තු මුදලින් ගෙවනවා. ඔන්න ඕක පටලගත්ත සමහරු. උපචිත විදුලි ගාස්තු මට කියන්න මොකටද අයිති වෙන්නේ මොන වර්ගයේද? උපචිත විදුලි ගාස්තු කියන්නේ වත්කමක්ද වගකීමක්ද ආදායමක්ද වියදමක්ද? උපචිත විදුලි ගාස්තු කියන්නේ වත්කමක්ද වගකීමක්ද ආදායමක්ද වියදමක්ද? විහංගි හරි අනිත් අය වැරදි. නදිනි හරි. මදුෂි හරි. යුමි හරි. පවන් හරි. මදනුක හරි. දූෂ හරි. ශශිකා වැරදි. විහංග වැරදි. බලන්න සීම හරි. හරි. මේ බලන්න විදුලි ගාස්තු කියන්නේ පුතේ වියදමක්. විදුලි ගාස්තු වියදමක්. ඒක ඇත්ත. මම ඇහුවේ විදුලි ගාස්තු ගැන නෙවෙයිනේ. මං ඇහුවේ උපචිත විදුලි ගාස්තු. උපචිත විදුලි ගාස්තු කියන්නේ වියදමක් නෙවෙයි. උපචිත විදුලි ගාස්තු කියන්නේ වගකීමක්. උපචිත වියදම් වල අපි කියන්නේ වගකීම. විදුලි ගාස්තු ගෙවලා නැත්නම් අපි ඒකට කියනවා උපචිත විදුලි ගාස්තු. ඔයගොල්ලන්ගේ ගෙදර තාම ගිය මාසේ ලයිට් බිල ගෙවලා නැත්නම් පුතේ ඒක උපචිත ලයිට් බිල. ඒක ඔයගොල්ලන්ගේ වගකීමක් වියදමක් නෙවෙයි. ඒක වගකීමක්. මතක තබා ගන්න. ඒක වගකීමක්. හරිද? එතකොට මතක තියාගන්න. අහගන්න. එතකොට මතක තියාගන්න පුතේ උපචිත විදුලි ගාස්තු ගෙවුවාම වගකීම් අඩු වෙනවා. ඒක වගකීමක්නේ. වගකීම් අඩු වෙනවා, මුදල් අඩු වෙනවා. එහෙනම් උත්තරය මෙන්න මේක. උත්තරය අංක 4. ඒක හොඳ ප්‍රශ්නයක්. හොඳම මට්ටමේ ප්‍රශ්නයක්. හිමිකම අඩු වෙන්න බලපාන ගනුදෙනු දෙක තමයි පුතේ. එක වියදම්, අනිත් එක ගැනිලි. වියදම් ගැනිලි හිමිකම අඩු වෙනවා. වැඩි වෙන්නේ අමතර ප්‍රාග්ධනය සහ ආදායම. මේක හොඳ මට්ටමේ ප්‍රශ්නයක්, සුපිරි ප්‍රශ්නයක්. හරිද? ගොඩක් ළමයි ඔබ පටලවා ගත්තා. උපජිත විදුලි ගාස්තු කියන්නේ වගකීමක්. හරිද? වගකීමක්. එතකොට උපජිත විදුලි ගාස්තු ගෙවුවාම වගකීම් අඩු වෙනවා. වගකීම් අඩු වෙලා අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා. හරි. බලන්න. ප්‍රශ්න අංක 19 20ට එන්න. 19 20ට. හරි. බලන්න 19 20. 19 තියෙන පුතේ තිසර ව්‍යාපාරය රුපියල් 20000ක් පිරිවැය වූ බඩු තොගයක් ණයට ගන්නා ලදී. තිසර ව්‍යාපාරය 20000ක් පිරිවැය වූ බඩු තොගයක් ණයට ගන්නා ලදී. එහිදී අඩු කළ වෙළඳ වට්ටම 10%කි. මුදල් ගෙවීමේදී 10%ක මුදල් වට්ටමක්ද හිමි විය. අන්න බලන්න රුපියල් 20000ක බඩු තොගයක් අපි ණයට ගන්නවලු. හැබැයි ගන්නකොට වෙළඳ වට්ටමක් හම්බ වුණාලු 10%ක්. පුතේ වෙළඳ වට්ටම් කියන්නේ භාණ්ඩය ගන්න වෙලාවෙම අපෙන් කරන මිල අඩු කිරීම. මේ භාණ්ඩයේ වටිනාකම 20000යිනේ. වෙළඳ වට්ටමක් හම්බුණා කියන එකේ තේරුම
මේ 20000ක භාණ්ඩය අපි ගන්නකොටම අපිට 110ක් අඩු කරලා අපිට 110ක් අඩු කරලා ගන්නකොටම 110ක් අඩු කරලා එහෙනම් 20000ට 110ක් කියන්නේ කීයද? 20000ට 110ක් කියන්නේ 2000යි 2000යි. එහෙනම් මේ 2000 අඩු කළාම අපි අරගෙන තියෙන්නේ කීයකටද? අරගෙන තියෙන්නේ 18000කට. මොකද්ද මේගොල්ලන් අපෙන් අහන්නේ? පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ ඊයත සිද්ධියේ සඳහන් ගනුදෙනු තිසර ව්‍යාපාරයේ ගිණුම් සමීකරණයේ දැක්වාම වත්කම් වලට වන සුද්ධ බලපෑම. තව තියෙනවනේ කේස් එක. අපි මුලින්ම ගිණුම් සමීකරණය ලියාගමු. මෙන්න බලන්න. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. එතකොට මුලින්ම මොකද්ද වෙන්නේ පුතේ? මුලින්ම වෙන්නේ අපි රුපියල් 18000ක බඩු ටිකක් ණයට ගන්නවනේ. මේ බඩු වල ගහලා තිබ්බේ 20000යි. 20000 වුණාට 20000ට නෙවෙයිනේ පුතේ ගන්නෙ. ගන්නකොටම 110ක් අපෙන් අඩු කරනවනේ. 2000ක් අඩු කරනවා. ඒ කියන්නේ අපි ගන්න කීයටද? 18000කට. සල්ලි වලටද? නෑ ණයට. ණයට ගත්තා නම් වත්කම් වැඩි වෙනවා 18000. අය අපේ තොගේ වැඩි වෙනවා. ණයට ගන්නකොට වගකීම් වැඩි වෙනවා 18000. දැන් ඊට පස්සේ කියනවා පුතේ මෙම මුදල් ගෙවීමේදී 100ට 10ක තව මුදල් වට්ටමකුත් ලැබිලා. මේ 18 10 ගෙවනකොට තව කීයක වට්ටමක් ලැබුණාද? 100ට 10ක්. 100ට 10ක් කියන්නේ කීයද? 1800ක්. එහෙනම් ඒ 1800 අඩු කරලා අපි ගෙවන්නේ කීයද? 16200යි. එහෙනම් අපි මේ 18000ම පියවන්න මේ 18000ම පියවන්න 18000ම ගෙවන්න ඕනේ. මේ 18000ක වගකීම පියවන්න අපි 18000ම ගෙවන්න ඕනේ. කීයද ගෙවන්න ඕනේ? 16200යි. 16200ක් ගෙවුවනම් වැඩේ ක්ලෝස් වෙනවා. එතකොට පුතේ රුපියල් 18000ක් වෙනුවට ඔයාගේ රුපියල් 18000ක ණයක් ඔයා පියවන්න ඔයා 16200ක් ගෙවුවා කියන්නේ ඔයාට කීයක ආදායමක් තියෙනවද? ඔයාට කීයක ආදායමක් තියෙනවද? 1800ක්. මේකට තමයි පුතේ ලද වට්ටම කියන්නේ. මේකට තමයි ලද වට්ටම. ඉතින් සර් කලින් වට්ටමක් ලැබුණානේ. කලින් ලැබුණේ පුතේ වෙළඳ වට්ටම. ඒවා අපේ ගිණුම් පොත්වල පෙන්නන්නේ නැහනේ. ඒවා ගිණුම් පොත්වල පෙන්නන්නේ නැහැ. දැන් බලන්නකො මේ ගානේ වෙළඳ වට්ටම පේනවද කියලා නෑ. මේ 2000 කොහෙවත් ලියවිලා නැහැ. වෙළඳ වට්ටම් ගිණුම් පොත්වල පෙන්නන්නේ නැහැ. මේගොල්ලන් පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මේ ගනුදෙනු වලින් වත්කමට වෙන සුද්ධ බලපෑම. මෙන්න වත්කමට වෙන දේ. වත්කම් වැඩි වෙනවා පුතේ කීයකින්ද? 1800කින්. වත්කම් වැඩි වෙනවා 1800කින්. උත්තරේ අංක 2. උත්තරේ අංක 2. ඊළඟට තිසර ව්‍යාපාරයේ මුදල් ගෙවීම සම්බන්ධ නිවැරදි දිත්ත සටහන. තිසර ව්‍යාපාරයේ දැන් මෙන්න මේ මුදල ගෙවනවනේ. මේ මුදල ගෙවීම සම්බන්ධ නිවැරදි දිත්ත සටහන. සරට කියන්න දැන් තිසර ව්‍යාපාරයේ මේ ණය බේරන්න කීයද ඇත්තටම දෙන්න ඕනේ? 18000ක ණය බේරන්න 18000ම දෙන්න ඕනේද නැත්නම් කීයද දෙන්න ඕනේ? කියන්න බලන්න. 18000ක ණය බේරන්න කීයද දෙන්න ඕනේ? දෙන්න ඕනේ 16200යි. එහෙනම් 16200ක් දෙනකොට මුදල් බැර වෙනවා. මුදල් බැර වෙනවා 16200ක්. හැබැයි පුතේ මේ 16200 දෙන්නේ කීයක ණය පියවන්නද? කීයක ණය පියවන්නද දෙන්නේ? 18000ක ණය පියවන්න මේ වගකීම් අඩු වෙනවා 18000. එහෙනම් ණය හිමි හර වෙනවා 18000. ණය හිමි හර වෙනවා 18000. ඉතින් පුතේ 18000ක ණය පියවන්න අපි 16200ක් දුන්නාම අපිට ආදායමක් තියෙනවා ලද වට්ටම් කියලා කීයක්ද? 1800ක්. එහෙනම් ලද වට්ටම් බැර 1800. බලන්න උත්තරේ කීයද කියලා. උත්තරේ කීයද? උත්තරේ අංක 3. උත්තරේ අංක 3. හොඳයි. පැහැදිලි නේද? ඒක හොඳ ගිණුම් කරන ප්‍රශ්නයක්. නිකන් ඉතින් වැඩ නොකර ඉන්න අයට අමාරුයි. හරි. එතකොට දැන් අපි එනවා 21 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 21ට ව්‍යාපාරයක ලෙජරේ දැක්වෙන විකුණුම් ගිණුම සහ ගැනිලි ගිණුම මොන ගිණුම්ද? විකුණුම් කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධානම ආදායම. විකුණුම් කියන්නේ ප්‍රධානම ආදායම.
ආදායම් ගිණුමක්. ගැනිලි කියන්නේ අයිතිකරුගේ හිමිකම අඩු වෙන එකක්. ඒක හිමිකම් ගිණුමක්. විකුණුම් කියන්නේ ආදායමක්. ගැනිලි කියන්නේ පුතේ හිමිකම් ගිණුමක්. අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. උත්තරේ අංක 1. උත්තරේ අංක 1. 22. පාත සඳහන් ගනුදෙනු අතුරින් පොදු ජර්නලයේ සටහන් කළ යුතු ගනුදෙනුව තෝරා. පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනුව තෝරන්න කියලා කියනවා. බලන්න. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයෙන් සඳහා මුදල් 2000ක් ගන්නවා. උදේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයේට එයාගේ වැඩකට ව්‍යාපාරයේ 2000ක් ගෙනියනවා නම් අපි ඒකට කියන්නේ මුදල් ගැනිලි කියලානේ පුතේ. ඉතින් මුදල් ගැනිලි ලියන්නේ කොහේද? මුදල් ගැනිලි ලියන්නේ කොහේද? මුදල් ගැනිලි ලියනවා මුදල් පොතේ. ඒක කියන්නේ ඉතින් මුදල් පොතේ. මුදල් ගැනිලි කරා ඊළඟට ණයගැතියන්ගෙන් රුපියල් 2000ක් බොල් ණය කපා හැරීම. පුතේ ණයගැතියන්ගෙන් රුපියල් 2000ක් බොල් ණය කපා හැරියානම් බොල් ණය කපා හැරීම කියන්නේ ගැළපීමක්. ඒක ගැළපිල්ලක්. මයි ගයිඩන්ස් අයද අපි ගොඩක් දුරට හෙට දවසේදී ආරම්භ කරයි ගැළපිලි පුළුවන් වුණොත් අපේ පාඩම මම හිතලා තව පොඩ්ඩයි තියෙන්නේ. මොනවද හෙට දවසේදී ආරම්භ කරනවා ගැළපිලි පාඩම. එතකොට ඔන්න ගැළපිලි වර්තේ අපි කතා කරනවා බොල් ණය ගැන. බොල් ණය කියන්නේ පුතේ මතක තියාගන්න බොල් ණය කියන්නේ ගැළපීමක්. ඒක ගැළපිල්ලක්. ඒක තමයි පොදු ජර්නලයේ කරන්නේ. ඒක පොදු ජර්නලයේ තමයි කරන්නේ. හරිද? එතකොට සර් තුන්වෙනි එක ව්‍යාපාරයේ ප්‍රයෝජනෙට රුපියල් ලක්ෂයක් වටිනා යන්ත්‍රයක් අත්පිට මුදලට ගත්තා. ඉතින් පුතේ යන්ත්‍රයක් සල්ලි වලට ගත්තා නම් සල්ලි යනවනේ. එතකොට මුදල් පොතේ ලියන්නේ. හතරවෙනි එක රුපියල් 10000ක් වටිනා බඩු තොගයක් ණයට ගන්නවා. ඉතින් පුතේ බඩු කියන්නේ විකුණන්න ගන්නේවනේ. නැවත විකුණන්න බඩු ණයට ගන්නවා නම් නැවත විකුණන්න ණයට ගන්නවා නම් ලියන පොත මොකද්ද කියන්නේ? මම ෆ්‍රී සෙමිනාර් වලත් කළා. නැවත විකුණනවා කියන චේතනාවෙන් ණයට ගන්නවා නම් කොහෙද ලියන්නේ? කියන්න බලන්න. නැවත විකුණනවා චේතනාවෙන් ණයට ගන්නවා නම් අන්න හරි ගැනුම් ජර්නලේ ලියන්න. ගැනුම් ජර්නලේ උත්තරය අංක 2 22ට 2 එන්න 23 24 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. බැංකු සැසඳුම් හරි ලේසි. මොකද්ද කියන්නේ? 2017 සැප්තැම්බර් 30 දිනට බැංකු ගිණුමේ ශේෂය 14100ක් විය. පාත හේතු නිසා එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් විය. හේතු තුනක් තියෙනවා. මොකද්ද කියන්නේ? ඉහත හේතු අතුරින් බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩි වීමට බලපාන හේතු නැත්නම් හේතුව වන්නේ. මේ බලන්න. මෙන්න තියෙනවා ව්‍යාපාරයේ බැංකු ගිණුම. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තියෙනවලු පුතේ 14100ක ශේෂයක්. හැබැයි බැංකු ප්‍රකාශනයේ ශේෂය මේකට සමාන වෙලා නැහැලු. බැංකුවේ තියෙන වෙන ගාණක්ලු. මේගොල්ලන් අහනවා මේ දීලා තියෙන වෙනස්කම් වලින් බැංකු ගිණුමේ ශේෂයට වඩා මේකට වඩා දැන් තමයි බැංකු ගිණුමේ ශේෂය මෙයා බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩි වීමට හේතු. මෙයා වැඩි වෙන්න බලපාන හේතු. මෙයාට වඩා මෙයා වැඩි වෙන්න බලපාන හේතු. ඒ කියන්නේ ඉතින් මෙයා අඩු වෙන්නත් පුළුවන්. එක්කෝ මෙයා අඩු වෙන්න, එක්කෝ මෙයා වැඩි වෙන්න බලපාන හේතු අහන්න. බලන්න පළවෙනි එක මොකක්ද කියලා. පළවෙනි එකේ කියනවා තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. පුතේ තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ කියන්නේ අපි බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ සල්ලි වලට එකතු කරලා තියෙන්නේ. බැංකුවේ තැන්පත් කරා කියන්නේ අපේ සල්ලි වලට එකතු කරලා තියෙන්නේ. එතකොට ඒක නිෂ්කාශනය වෙලා නැහැ. නිෂ්කාශනය වෙලා නැහැ කියන්නේ තාම account එකට වැටිලා නැහැ. account එකට වැටිලා නැහැ කියන්නේ මේකේ සල්ලි වලට එකතු වෙලාද? බැංකුවේ සල්ලි වලට එකතු වෙලාද? අපි තැන්පත් කළා. හැබැයි නිෂ්කාශනය වෙලා නැහැ. ඒ කියන්නේ බැංකුවේ සල්ලි වලට තාම එකතු වෙලා නැහැ. ඒ කියන්නේ මෙයා අඩුයි මෙයා වැඩි. එහෙනම් ඒ හරි. B බැංකුවට ඍජුවම ලැබී ඇති ණයගැති ප්‍රේෂණ. පුතේ බැංකුවට ඍජුවම ලැබී ඇති ණයගැති ප්‍රේෂණ කියන්නේ අපේ ණයගැතියෝ කෙලින්ම අපේ account එකට සල්ලි දානවා.
අපේ ණයගැතියෝ කෙලින්ම account එකට සල්ලි දැම්මොත් මේ බැංකු ප්‍රකාශනයේ සල්ලි මොනවා වෙනවද පුතේ? ඔව් මෙයා වැඩි වෙනවා. හැබැයි ඒ ණයගැතියා බැංකුවට සල්ලි දැම්මා කියලා අපි දන්නේ නැහැනේ පුතේ. අපි දන්නේ නැහැ ඒක. ඒ නිසා අපේ බැංකු ගිණුමේ ඒක වාර්තා වෙලා නැහැ. එතකොට බැංකු ප්‍රකාශනය වැඩි මෙයා අඩුයි. එහෙනම් B හරියන්නේ නැහැ. B හරියන්නේ නැහැ. C බලන්න C එකේ තියෙනවා ස්ථාවර නියෝග මත බැංකුව ගෙවා ඇති රක්ෂණ ගාස්තු. පුතේ බැංකුව ස්ථාවර නියෝගයක් විදියට අපි බැංකුවට කලින් කියලා කියපු එක මෙහෙම ගෙවන්න කියලා කලින් අපි බැංකුවට දීපු අනක් බැංකුව දැන් ක්‍රියාත්මක කරලා බැංකුව ගෙවනවා. බැංකුව ස්ථාවර නියෝග ගෙවනකොට පුතේ බැංකුවේ සල්ලි අඩු වෙනවා. බැංකුව ස්ථාවර නියෝග ගෙවන්නේ බැංකුවේ account එකේ සල්ලි වලින්. අපේ සල්ලි අඩු වෙනවා. හැබැයි බැංකුව මෙහෙම ස්ථාවර නියෝගයක් ගෙවුවා කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපේ බැංකුවේ සල්ලි වලින් අඩු වෙලා නැහැ. ඒ කියන්නේ බැංකු ගිණුමේ සල්ලි වැඩි, මේකේ සල්ලි අඩුයි. ඇයි මේකෙන් විතරනේ අඩු වෙලා තියෙන්නේ? එහෙනම් C හරි. එහෙනම් උත්තරය AC. පැහැදිලි නේද? ඔක තමයි ඉතින් උගන්වන්න පුළුවන් උපරිම මට්ටම හොඳේ. ඔයිට වැඩිය හිමින් උගන්වන්න බෑ. ඔයිට වැඩිය හිමින් උගන්වනවා නම් උගන්වන්න නැතුව ඉන්න ඕනේ. ඔයිට වැඩිය ඉතින් සරල උගන්වන්නත් බෑ. සරල උගන්වන්න ඉතින් එහෙනම් උත්තරේ ප්‍රශ්නේ දෙකම දෙන්න ඕනේ ඔයගොල්ලන්ට එක ගාවින්. හරි. බලන්න 24 සැප්තැම්බර් 30 දිනට සංශෝධිත බැංකු ශේෂය. අන්න බැංකු ගිණුම සංශෝධනය කරන්න ඕනේ. සංශෝධනය කරමු. මේක සංශෝධනය කරමු. ඉතින් ඔයා දන්නවනේ මේ බැංකු සසඳුම් පාඩමේදී මෙන්න මේකට යන දෙකක් තියෙනවා කියලා. එකක් ඉදිරිපත් නොවූ චෙක්, අනිත් එක උපලබ්ධි නොවූ චෙක්. එහෙම නැත්නම් නිෂ්කාශනය නොවූ චෙක්. ඔය දෙක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ දෙක යන්න ඕනේ බැංකු සසඳුමටනේ. ඉදිරිපත් නොවූ උපලබ්ධි නොවූ යන්න ඕනේ පුතේ බැංකු සසඳුමට. අනිත් ඒවා තමයි මේකට එන්නේ. එතකොට පළවෙනි එක තියෙන්නේ නිෂ්කාශනය නොවූ චෙක්නේ. ඒ කියන්නේ උපලබ්ධි නොවූ චෙක්නේ. මෙයානේ. එහෙනම් පළවෙනි එක කෙනා ගන්නෙ ඒව ගන්නෙ. B තියෙනවා බැංකුවට ඍජුවම ලැබිලා තියෙන ණයගැති ප්‍රේෂණයක්. අන්න ණයගැති ප්‍රේෂණයේ බැංකුවේ සටහන් වෙලා අපේ සටහන් වෙලා නැහැ. ණයගැති ප්‍රේෂණ ලැබුණාම අපේ සල්ලි වැඩි වෙනවා. ඒ නිසා අපි හර කරනවා. ස්ථාවර නියෝග මත බැංකුව ගෙවලා බැංකුව රක්ෂණ ගාස්තු ගෙවුවාම ස්ථාවර නියෝග විදිහට අපේ සල්ලි අඩු වෙනවා. එහෙනම් අපි බැර කරනවා. උත්තරේ එනවා 16,600න් 3,500ක් ගියාම උත්තරේ එනවා පුතේ 13,100ක්. උත්තරය 13,100යි. උත්තරාංක 3. උත්තරේ අංක 3. හරි. සුළු මුදල්. අපි ඊයේ කතා කළා සුළු මුදල් ගැන. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට සුළු මුදල් එහෙම ලොකු අවුලක් නැතුව ඇති කියලා බලමු. සරණගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රුපියල් 3000කි. 2017 සැප්තැම්බර් මාසයේ සුළු මුදල් වියදම 2800යි. උදේ අග්‍රිමය මේ බලන්න අග්‍රිමය කියන්නේ අර මාසයේ වියදම් කරන්න දෙන ගාණනේ. ඒක 3000යි. අග්‍රිමය 3000යි. දැන් කියනවා සැප්තැම්බර් මාසයේ එයා වියදම් කරා මේ මාසයේ සැප්තැම්බර් මාසයේ වියදම් කරා පුතේ 2800ක්. එහෙනම් ඔයා දැන් සර්ට කියන්නේ එයා ගාව මාසයේ අන්තිමට කීයද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ කීයද? 200යි. හරි. ඊට පස්සේ කියනවා ඔක්තෝබර් පළවෙනිදා. හරිනේ සැප්තැම්බර් ඊළඟට ඔක්තෝබර්. මේ මාසෙ හරි මේ මාසෙ දැන් පළවෙනිදා පටන් ගන්නකොට අග්‍රිමය 3300ක් ප්‍රතිපූර්ණය කරලා. සර්ට කියන්න හරිනම් ප්‍රතිපූර්ණය කරන්න ඕන ගාණ කීයද? ඔව් 2800 පුතේ. වියදම් කරපු ගාණමනේ දෙන්න ඕනේ. හැබැයි වියදම් කරපු ගාණ නෙවෙයි දීලා තියෙන්නේ. වැඩිපුරත් එක්ක දීලා 3300ක් දීලා. එතකොට දැන් අග්‍රිමය කීයක් වෙනවද? 3500 වෙනවා. දැන් අග්‍රිමය 3500 වෙනවා. මොකක්ද අහන්නේ? මේගොල්ලන් අහන නිවැරදි ප්‍රකාශනය. ඔක්තෝබර් මාසයේ සඳහා සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම 3500. උත්තරේ හරි. උත්තරය අංක 1. අනිත් ඒවා කියවලා බලන්න ඒවා වැරදි. ඒ ඔක්කොම වැරදි.
ඉතින් හරිනේ අග්‍රිමේ දැන් ඔක්තෝබර් මාසේ 3500 26 ගැනුම් ජර්නලය පුතේ ගැනුම් ජර්නලය කියන්නේ මූලික පොත මූලික සටහන් පොත ඒක මූලික සටහන් පොත මොනවද අපි ඒක ලියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගනු ලබන භාණ්ඩ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට ගනු ලබන භාණ්ඩ තමයි අපි ගැනුම් ජර්නලය ලියන්නේ ඒක මූලික පොත උත්තරයන්ක 2 සූකිරි විසින් තම ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන කිරිහට්ටියක් රුපියල් කිරිහට්ටි 10ක් තම නිවසේ උත්සවයක් සඳහා ලබා ගැනීම සටහන් කරනුයේ. උතේ සූකිරි මොකද්ද කරන්නේ? සූකිරි මොනවද කරන්නේ? සූකිරි හදනවද නැහැ. සූකිරි හදන්නේ මී කිරිහට්ටි. එයා මී කිරිහට්ටි හදනවා. ඒ හදන මී කිරිහට්ටි වලින් එයාගේ ව්‍යාපාරයේ හදන භාණ්ඩ වලින් එයා 10ක් යම් ප්‍රමාණයක් එයාගේම ගෙදර උත්සවයකට ගන්නවා. ඒකට කියන්නේ මොකක් කළා කියලාද පුතේ? ඒකට කියන්නේ මොකක් කළා කියලාද? අන්න හරි ගැනිලි. මොන ගැනිලි කියලාද කියන්නේ? මොන ගැනිලිද? තව ඉස්සරහට වචනයක් දාලා කියනකොට ලස්සනයි. හරි නිවැරදි එතකොට හොඳේ. ගැනිලි වලට ඉස්සරහෙන් තව දාලා කියන්නේ. අන්න හරි. ඒකට කියනවා පුතේ බහන්ඩ ගැනිලි. සූකිරි තමන්ගේ ව්‍යාපාරයේ බහන්ඩ තමන්ගේ ප්‍රයෝජනයට ගත්තා. බහන්ඩ ගැනිලි පුතේ කියන්නේ. බහන්ඩ ගැනිලි ලියන මූලික පොත තමයි පුතේ පොදු ජර්නලය. පොදු ජර්නලය ඇතුළේ තමයි ඒක ලියන්නේ. පොදු ජර්නලය ඇතුළේ. උත්තරයක් 3. එන්න 28 වෙනි ප්‍රශ්නය. ණයගැතියෙකුට දුන්වට්ටම් 1200ක් ව්‍යාපාරයේ විසින් සටහන් කර තිබූ ආකාරය දැක්වෙන දිත්ත සටහන පහත දැක්වේ. දුන්වට්ටම හර 2100යි ණයගැති බැර 2100යි. ඔය ඉතින් වරදක් නෑ. 1200ක දුන්වට්ටම 2100ක් කියලා ලියනවා. මාර කේස් එක. අපෙන් අහනවා ඉහත වැරද්ද නිසා. ශේෂ පිරික්සුමේ හර බැර තීරු වල එකතු අසමාන වේ. උතේ අසමාන වෙයිද? ශේෂ පිරික්සුම අසමාන වෙයිද කියනකො බලන්න. ශේෂ පිරික්සුම නෑනේ අසමාන වෙන්නේ. ඉතින් හර පැත්තයි බැර පැත්තයි සමාන වුනේ දාලා තියෙන්නේ. ඒගොල්ලන් දුන්වට්ටම් වල දාලා තියෙන ගානයි ණයගැති ගානක් දාලා තියෙන ගානයි සමානයි. කවදාවත් අසමාන වෙන්නේ. ඒක වැරදි. අවිනිශ්චිත ගිණුමක් එන්නේ දෙවෙනි එක වැරදි. අවිනිශ්චිත ගිණුමේ 900ක ශේෂයක් එනවා. ශේෂ පිරික්සුම අසමාන වෙන්නේ නැත්නම් පුතේ අවිනිශ්චිත එන්නේ නෑනේ. ඒක වැරදි. තුන්වෙනි එක කියන දුන්වට්ටම් 900ක් වැඩියෙන් નિયમિત ගිණුම් වල සටහන් කර ඇත. ඒක හරි. හතරවෙනි එක කියන දුන්වට්ටම් 900ක් වැඩියෙන් નિયમિત ගිණුම් වල වැරදි පැත්තේ සටහන නෑනේ. දුන්වට්ටම් මේගොල්ලන් දාලා තියෙන විදිය හරි. දුන්වට්ටම් වල දිත්ත සටහන දුන්වට්ටම් හර ණයගැති බැර. ඒක ඉතින් ඒගොල්ලන් කළා තියෙන්නේ ඒකනේ. ඒගොල්ලන්ගේ අතින් වෙලා තියෙන වරද තමයි වැඩිපුර ලියලා 1200 කන පිට ගාලා ලියලා. එච්චරයි වෙලා තියෙන්නේ. එහෙනම් නිවැරදි උත්තරය අංක 3 දුන්වට්ටම් 900ක් වැඩියෙන් નિયમિત ගිණුම් වල සටහන් කර ඇත. ඒක තමයි හරි උත්තරේ. උත්තර අංක 3. උත්තරය අංක 3. දැන් ඉතින් ටිකක් අමාරුයි සමහර අය accounting දරා ගන්න. accounting ටික දරා ගන්න නැතුව ඉතින් ඒකකට යන්න අමාරුයි. බලන්න 30 සුපිරි ක්‍රීඩා සමාජයේ 2016 1 දිනට සිටි සමාජිකයන් සංඛ්‍යාව 200යි. ඒ ආරම්භක දවසේ සමාජිකයෝ 200ක් ඉන්නවා. හොඳේ ආරම්භක දවසේ සමාජිකයෝ 200ක් ඉන්නවා. මෙන්න මෙතන 200ක් ඉන්නවා. ඕකේ. එක් අයගේ මාසික සමාජික ගාස්තුව රුපියල් 50යි. මාසිකට 50යි පුතේ මාසිකට 50යි. 2016 වසරේදී සමාජිකයන් 30 දෙනෙකු වර්ෂයට අදාළ සමාජික මුදල් ගෙවලා නැහැ පුතේ. ඊට කලින් එක කරේ නෑ සර්. කරමු එහෙනම් ඒක. දැන් ගන්නනේ. ඊට වරදි නිවැරදි කිරීමේ දිත්ත සටහන්. ඉතින් පුතේ දැන් වෙලා තියෙන වරද මොකද්ද? මේ බලන්නකෝ. දැන් දුන්වට්ටම් හර ණයගැති බැර. ඒගොල්ලන් මොකද්ද කරලා තියෙන්නේ? 1200 ලියන්න ඕන එකට මොකද්ද කරලා තියෙන්නේ? ඉතින් 1200 ලියන්න ඕන එකට 900ක් වැඩියෙන් දාන්නේ. 2100 ලියලා. වැරද්ද ඒක. එහෙනම් මේකෙන් 900ක් අයින් කරමු. මේකෙන් 900ක් අයින් කරමු. ඒ කියන්නේ දුන්වට්ටම් බැර කරමු 900ක්. මේකෙනුත් 900ක් අයින් කරමු. ණයගැති හර කරමු 900. දෙකේම 900 ගානේ වැඩියෙන් දාලානේ. දෙකේම 900 ගානේ වැඩියෙන් දා. ණයගැති හර දුන්වට්ටම් බැර. උත්තරය අංක 1ද? 1. හොඳයි. 30 වෙනි මෙන්න සමාජිකයෝ 200ක් ඉන්නවා පුතේ.
සමාජිකයෝ 200යි එක්කෙනෙක්ගේ මාසෙකට ගාණ 50යි මේගොල්ලෝ කියනවා වර්ෂය තුලදී සමාජිකයන් 30 දෙනෙක් මුදල් ගෙවලා නැහැ අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශනේ wrong එක අහන්නේ වැරදි බලන්න පළවෙනි එක 2016 वर्षයේ ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන සමාජික මුදල් ආදායම 1,20,000යි. සර්ට කියන්න ආදායම් ප්‍රකාශනයේ අපි දාන්නේ සමාජික මුදල් ආදායම කියලා මුදලින් ලැබුණු ගානද ලැබුණත් නැතත් වර්ෂයට අදාළ ගානද කියලා ආදායම් ප්‍රකාශනයේ ලියන්න මුදලින් ලැබිච්ච ටිකද වර්ෂයට අදාළ ටිකද අන්න හරි වර්ෂයට අදාළ ටික කොහොමද ඒක බලන්න සමාජිකයෝ 200ක් ඉන්නවා පුතේ එක්කෙනෙක්ගේ මාසෙකට ගාන 50යි අවුරුද්දකට බලන්න 12න් වැඩි කරනවා 50ේම 12 600යි 600 ඒවා 200ක් උත්තරේ 1,20,000යි එහෙනම් ආදායම් ප්‍රකාශනයේ අපි ලැබුණත් නැතත් 1,20,000ක් දාන්න. ඒ ප්‍රකාශනේ හරි. පළවෙනි ප්‍රකාශනේ හරි. ආදායම් ප්‍රකාශයේ අපි දාන ගාන ලැබුණත් එකයි නැතත් එකයි. සමාජිකයෝ 200යි නම් මාසෙකට 50යි නම් අවුරුද්දට මාස 12යිනේ. වැඩි කරලා ගන්නවා 1.20. ඒක දාන්න. ඊට පස්සේ කියනවා ලැබීම් හා ගෙවීම් ගිණුමේ දැක්වෙන සමාජික මුදල 102යි. ඉතින් ඔය ලැබීම් හා ගෙවීම් ගිණුම කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක මොන ගිණුමට සමානයිද කියන්නේ? ඔය ලැබීම් ගෙවීම් ගිණුම normal business එකක මොකට සමානයිද? සර උත්තරේ දෙන්න. මොකට සමානයිද? ලැබීම් ගෙවීම් ගිණුම මුදල් පොතට සමානයි. අන්න හරි. මුදල් පොත. එහෙනම් මේකේ දාන්නේ මුදලින් ලැබිච්ච ගාන. පුතේ සමාජිකයෝ 200ක් හිටියට 30ක් සල්ලි දුන්නේ නැහනේ. 30ක් සල්ලි දුන්නේ නැහැ. එහෙනම් 200න් 30ක් ගියාම සල්ලි දුන්නේ 170යි. සල්ලි දුන්නේ 170යි. එක්කෙනෙක්ගේ මාසෙකට ගාන 50යි 12න් වැඩි කරන්න 600 170 මේ ටික වැඩි කරලා උත්තරේ අරන් සර්ට කියන්න කීය දෙන්නේ කියලා උත්තරේ අරගෙන කියන්න 1,02,000යි එහෙනම් ඒ ප්‍රකාශනයක් හරිනේ ඒකත් හරි තුන්වෙනි එක මාසික සමාජික මුදල් ආදායම රුපියල් 10,000යි ඒක වැරදි මාසෙකට සමාජික මුදල මේ දීලා තියෙන්නේ 500යි කිය මේ 50යි කිය. මාසික සමාජික මුදල් ආදායම. ඔව් සමාජිකයෝ ගාණක් ඉන්නවනේ බලන්න. මාසෙකට 50යි. මාසෙකට 50යි. සමාජිකයෝ 200ක් ඉන්නවනේ. එක්කෙනෙක් නෙමෙයි 200ක් ඉන්නවනේ. එහෙනම් 10,000යිනේ. ඒක හරි. ඒක හරි. 200 ගානේ 50 ඒක හරි. ඒක හරි. අන්තිම එක වැරදි පුතේ. අන්තිම එකේ කියනවා හිඟ සමාජික මුදල 1,500. හිඟ සමාජික මුදල බලන්න. එක්කෙනෙක්ගේ මාසෙකට ගාන 50යි. අවුරුද්දට මාස 12යිනේ. ඒ කියන්නේ 600යි. සමාජිකයෝ කී දෙනෙක් සල්ලි දුන්නේ නැද්ද? 30 දෙනෙක්. 30 දෙනෙක් සල්ලි දුන්නේ නැත්නම් මෙතන එනවා උත්තරය 18,000. ඉංග සමාජික මුදල 18,000යි. 18,000. හරිද මේ තියෙන වර්ෂයට අදාළ ගාන 120ක් කියලා මුළු අවුරුද්දේම ලැබෙන්න ඕන ගාන. ලැබුණේ කීයද? 102යිනේ. ඉතින් තව 18,000ක් හිඟයි. උත්තරය අංක 4. හතරවෙනි එක වැරදි. එන්න 31 වෙනි ප්‍රශ්නය ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් සහ තව එකක් තියෙනවා අපිට කියන මුළු නිෂ්පාදන පිළිවෙල. ඉතින් පුතේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් කියන තුනම එකතු කරාම මොකක්ද දෙන්නේ? ඒකට කියන්නේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් කියන මේ තුන එකතු කළාම ලැබෙන උත්තරේ මොකක්ද කියන්නේ අපි? ඒකට කියනවා ප්‍රාථමික පිරිවැය කියන්නේ ඍජු වියදම් ටිකේ එකතුව. ප්‍රාථමික පිරිවැය කියන්නේ ඍජු වියදම් ටිකේ එකතුව. ඒකට වක්‍ර වියදම්, ඒ කියන්නේ පොදුකාර වියදම්, අන්න නිෂ්පාදන පොදුකාර එකතු කළා නම් නිෂ්පාදන පිරිවැය හොයන්න පුළුවන්. උත්තරේ වෙන්න ඕනේ අංක 2. උත්තරේ අංක 2. ප්‍රාථමික වියදම කියන්නේ පුතේ දැන් ඔය ද්‍රව්‍ය ශ්‍රමය ඍජු වෙනත් ඔය තුනම එකතු වුණාම ඉන්නේ ප්‍රාථමික ඍජු වියදම් ටික. ඍජු වියදම් වලට වක්‍ර වියදම් එකතු කළාම නිෂ්පාදනය ඒ කියන්නේ පොදුකාර එකතු කරන්න ඕන. 32 බලන්න. බාර 32
බලන්න මැටිගඩොල් නිෂ්පාදන ව්‍යාපාරයක් පස්මිල දී ගැනීම සඳහා දන් ලද 8000 ව්‍යාපාරය. පුතේ මැටිගඩොල් හදනවා. මැටිගඩොල් හදනකොට ඒකට අනිවාර්යයෙන්ම පස් ඕනේනේ. එහෙනම් පස් කියන්නේ මොන ද්‍රව්‍යයක්ද? මැටිගඩොල් හදන ව්‍යාපාරයක පස් කියන්නේ මොන ද්‍රව්‍යයක්ද? සර් කියන්නේ ඍජු ද්‍රව්‍යයක්. ඍජු වක්‍ර නෙවෙයි. මැටි නැතුව හදන්න බෑනේ. මේ පස් නැතුව මැටි හදන්න බෑනේ. පස් තමයි මැටි කරන්නේ. පස් තමයි වතුර දාලා තලලා මැටි කරන්නේ. ඒවෙන් තමයි මැටි ගඩොල් හදන්නේ. එහෙනම් පුතේ මතක තියාගන්න පස් කියලා කියන්නේ මැටි ගඩොල් හදන ව්‍යාපාරයක ඍජු ද්‍රව්‍යයක්. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් යන වියදම ඍජු වියදමක්. ඍජු වියදමක් නම් ඒක තියෙන්නේ මොන පිරිවැය ඇතුළේද? ඍජු වියදම් තියෙන්නේ මොන පිරිවැය ඇතුළේද? දැන් මම කිව්වා. ඍජු වියදම් තියෙන්නේ මොන වියදම් ඇතුළේද? ප්‍රාථමික උත්තරය අංක 1 ප්‍රාථමික. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් එකතු වුණාම ඉන්නේ ප්‍රාථමිකනේ. උත්තරය අංක 1. 2015 1 දින ලක්ෂ 6ක් වටිනා යන්ත්‍රයක් මිලදී ගත් අතර එහි ඵලදායී ජීවිත කාලය වර්ෂ 5කි. එම කාලයේ අවසානයේ යන්ත්‍රයේ සුන්බුන්නගය රුපියල් ලක්ෂයකි. 2016-12-31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු සමුච්චිත ෂෙයා ප්‍රමාණය කොපමණද? බලන්න 15.1 ඔන්න මයි ගයිඩස් බලා ගන්න. ඒගොල්ලන් තාම මේ පාඩම කරලා නැහැ. 2015-1 අපි ගත්තලු ලක්ෂ 6ක යන්ත්‍රයක්. ඒකේ ජීවිත කාලය අවුරුදු 5යිලු. ජීව කාලය 5යි. ජීව කාලය 5යි. සුන්බුන්නගේකුත් තියෙනවලු පුතේ. සුන්බුන් කියලා කියන්නේ පාවිච්චි කරාට පස්සේ ඉතුරු වෙන ගාන. ඒක ලක්ෂයයි. අපෙන් අහනවා 16-12-31ට සමුච්චිත ෂේ කියන්නේ මොකක්ද සර්? සමුච්චිත ෂේ කියන්නේ පුතේ ඔක්කොම ෂේ වල එකතුව, මුළු ෂේ වල එකතුව. සමුච්චිත ෂේ කියන්නේ මුළු ෂේ වල එකතුව, මුළු ෂේ වල එකතුව. එතකොට සර්ට කියන්න මෙතන ඉඳන් මෙතනට කොච්චර කාලයක් තියෙනවද කියලා. මෙතන ඉඳන් මෙතනට කොච්චර කාලයක් තියෙනවද? මේක ෆ්‍රී 7 එකක කළා. ඒක කරා නම් හොඳට මතක තියෙනවනම් වැඩේ ගොඩ. හැබැයි ඉතින් මම මයි ගයිඩස් එකෙත් කරනවා. දවස් වලින් වැඩක් නෑ මට. දවස් වැඩක් නෑ. මට මාස වලින් කියන්න. නැත්නම් අවුරුදු වලින් කියන්න. කොච්චර කාලයක්? අවුරුදු වලින් කියන්න. මාස දවස් නෙමෙයි. කියන්න බෑ. මාස 12යි නෙවෙයි. පිස්සු කෙලින්න එපා. අවුරුදු කීයක් තියෙනවද මෙතන ඉඳන් මෙතනට? අවුරුදු 2යි. මේ 15-1 15-1 ඉඳන් 15-12-31ට එක අවුරුද්දයි. 15-12-31 ඉඳන් 16-12-31ට තව අවුරුද්දයි. අවුරුදු කීයක් තියෙනවද? 2ක් තියෙනවා. අවුරුදු 2ක් තියෙනවා. හරිද? හරි. එතකොට අපිට දැන් හොයන්න වෙන්නේ එහෙනම් සමුච්චිත ෂේයනේ. ඒ කියන්නේ අවුරුදු 2ක ෂේය. අවුරුදු 2ක ෂේය. ඉතින් අවුරුදු 2ක ෂේය හොයාගමු. පුතේ ෂේය කරනකොට නීතිය තමයි පිරිවැයෙන් අඩු කරනවා පුතේ සුන්බුන්නගය. පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන්නගය. බෙදනවා ජීව කාලය. ඔක තමයි ෂේය සමීකරණය. අපි ෂේය කරන සමීකරණය පිරිවැය ඍණ සුන්බුන්නගය බෙදීම ජීව කාලය. එතකොට ලක්ෂ 6න් ලක්ෂයක් ගියාම ලක්ෂ 5යි. ලක්ෂ 5 5න් බෙදුවාම ලක්ෂයයි. අවුරුදු 2යි. දෙකට සමුච්චිත ෂේය ලක්ෂ 2යි. උත්තරය අංක 3. උත්තරය අංක 3. පැහැදිලිනේ? හරි. 34ට එන 34 කියන්නේ ව්‍යාපාරයේ ගොඩනැගිල්ල රක්ෂණය කර වර්ෂයක රක්ෂණ ගාස්තු ලෙස 18000 එදිනම ගෙව්වා. පුතේ අපි ව්‍යාපාරයේ ගොඩනැගිල්ල රක්ෂණය කරලා තියෙනවා බලන්න දිනය බලන්න රක්ෂණය කරලා තියෙන 2016 7.1. ඉතින් පුතේ 16 7.1 රක්ෂණය කරා නම් 16-12-31ට බලන්නකො කොච්චර කාලයයිද තියෙන්නේ? 16-12-31ට තියෙන කාලය බලන්න. මෙතන ඉඳන් මෙතනට තියෙන මාස ගාන කීයද?
මාස ගාන කියන්නේ මාස මේ බලන ලංකාවේ විතරක් නෙවෙයි ඕනම රටක තියෙන මාස 6යි. 7ක් නෑ පුතේ 6යි තියෙන්නේ. 7යි 1 ඉඳන් 12:31ට මාස 6යි. මෙතන ඉඳන් මෙතනට මාස 6යි. ඉතින් මෙතනදී රක්ෂණය කරා නම් අපි ගෙවන්න ඕන මාස කීයක රක්ෂණයද? මාස කීයක රක්ෂණයද? 6ක රක්ෂණය ගෙවුවා නම් ඇති. අපි මාස 6ක රක්ෂණය ගෙවුවා නම් ඇති. හැබැයි මේගොල්ලන් කියනවා අවුරුද්දකම රක්ෂණය ගෙවලා වර්ෂයක රක්ෂණ ගාස්තු කියලා 18000ක් ගෙවලා. ඉතින් පුතේ වර්ෂයක රක්ෂණ ගාස්තු ගෙවුවා කියන්නේ මාස 6යිනේ අවුරුද්දෙන් භාගයයිනේ ගෙවන්න ඕනේ. භාගයක් වැඩිපුර ගෙවලා. භාගයක් ගෙවලා වැඩිපුර. ඒ කියන්නේ වැඩිපුර කීයක් ගෙවලාද? වැඩිපුර 9000ක් ගෙවලා. වැඩිපුර 9000ක් ගෙවලා. අපෙන් අහනවා ඉහත ගනුදෙනු සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශනය 16/12/31ට අවසන් වර්ෂයේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැක්වෙන රක්ෂණ ගාස්තුව 18000. මෙන්න මෙතනට අපි හදන ආදායම් ප්‍රකාශනයේ දානවලු රක්ෂණ ගාස්තු කියලා 18000. වැරදි. මෙතනදී හදන ආදායම් ප්‍රකාශනයේ දාන්නේ වර්ෂයට අදාළ ටික විතරයි. මේ ගානේ මාස 6යි අදාළ වෙන්නේ 9000යි දාන්න. අවුරුද්දේ මේවා දාන්නේ අවුරුද්දක මේවා ගෙවුවා කියලා අවුරුද්දක මේවා දාන්නේ. මොකද රක්ෂණය කරේ මේ අවුරුද්දේ මෙන්න මෙතන මාස 6යි අදාළ වෙන්නේ. 2016 12:31 දිනට උපචිත රක්ෂණය 9000යි. වැරදි. මේක උපචිත රක්ෂණයක් නෙවෙයි පුතේ. මේක ගෙවලා නැති රක්ෂණයක් නෙවෙයි. මේක කොහොම ගෙවුප එකක්ද? මේක ඉදිරියට ගෙවුප එකක්. එහෙනම් උත්තරේ වල කියන්නකෝ. ඉදිරියට ගෙවුප එකක් නම් උත්තරේ අංක 4. 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 හරි බලන්න ඊළඟට බලන්න පාත් සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්න අංක 35 සිට 40 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න. හරිද? මේකේ තියෙනවා පුතේ රුපියල් 3,30,000ක් යොදා ආරම්භ කළ වෙළඳ ව්‍යාපාරයේ අවසන් වර්ෂය සඳහා ආධුනික ගිණුම් ලිපිකරු විසින් පිළියෙල කළ මූල්‍ය ප්‍රකාශය පහත දැක්වේ. දැන් බලන්න ලාභ හෝ අලාභ ප්‍රකාශයක් දීලා තියෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ විගුණුම් පිළිවෙල. මේ බලන්න මේක හැමදාම අහන ප්‍රශ්නයක් නේ පුතේ. ඔච්චර ඇහුවත් ගොඩක් ළමයින්ට බෑනේ මේ විගුණුම් පිළිවෙල හොයාගන්න. ඔක මතක තියාගන්නකො. විගුණුම් පිළිවෙල කොහොමද අපි හොයන්නේ? මුලින්ම ආරම්භක තොගය ගන්න. බලන්න දානේ ආරම්භක තොගයක් තියෙනවද කියලා. දානේ ආරම්භක තොගයක් ශේෂ ප්‍රේක්ෂණයේ තියෙනවද? නැහැ. එහෙම එකක් නැහැනේ. ඇයි ඒ ආරම්භක තොගයක් නැත්තේ? ආරම්භක තොගයක් නැත්තේ මේක අලුතෙන් පුතේ පටන් ගත්තේ. ගහනේ කියනවනේ 16 1 පටන් ගත්තේ කියලා. 16 1 කියන්නේ අලුතෙන්ම පටන් ගත්ත එකක් නෙමෙයි. මේ අවුරුද්දේ අපි මේ ගාන හදන්නේ 16ටනේ. 16 1 1 ඉඳන් 16 12 මේ අවුරුද්දට තමයි ගාන හදන්නේ. මෙතන පටන් ගත්තා නම් ආරම්භක තොගයක් නැහැනේ. ආරම්භක තොග තියෙන්නේ පුතේ කලින් ඉඳන් කරගෙන ආවොත් විතරයි. ඒ නිසා ආරම්භක තොග නැහැ. එහෙනම් ගැණුම් ගන්නවා ගැණුම්. ගැණුම් බලන්න කීයක් තියෙනවද කියලා ගැණුම්. ගැණුම් තියෙනවා 1.60. 1.60. ගෙනීමේ කුලිය හරි මොනවා හරි තියෙනවද? ගෙනීමේ කුලිය තියෙනවනේ. ගෙනීමේ කුලිය තියෙනවා නම් එකතු කරනවා. ගෙනීමේ කුලිය 5000 ඒක එකතු කරනවා. ඊට පස්සේ මේකෙන් ඉතින් අඩු කරන්න තියෙන්නේ මොන තොගයද? අවසන් තොගය. අවසන් තොගය අඩු කරාම ඉවරයි. අවසන් තොගය දීලා තියෙන්නේ. අවසන් තොගයේ ජංගම වත්කම් වල බලන්න වත්කම් වල තියෙන තොගය නැද්ද? ආයේකේ දාලා නැහැ. ඒකේ අවසන් තොගයක් තියෙනවද? ඒ අවසන් තොගයකුත් නැහැ කියලා තමයි ගන්න වෙන්නේ. එහෙනම් විගුණුම් පිළිවෙල කීයද? 1.65. ආරම්භක තොගයකුත් නැත්නම් අවසන් තොගයකුත් නැත්නම් අපිට ගන්න පුළුවන් විගුණුම් පිළිවෙල 1.65. මේ ගානේ කොහෙවත් තොග නැහැ පුතේ. ආරම්භෙත් නැහැ, අවසානෙත් නැහැ. 1.65. මට කියන්නේ මේක හරියට ගත්තා ඉන්නවද? කවුද ඉන්නේ? හොඳයි. හරි. හොඳයි. නියම.
හරිනේ. හරි අපි යනවා ඉස්සරහට. හොඳයි ජනනි. ප්‍රශ්න 36 වෙනි ප්‍රශ්නේ ඒකේ අහනවා මෙම ව්‍යාපාරයේ දලලාභය. ඉතින් පුතේ දැන් විකුණුම් පිළිවෙල අපි ගාව තියෙනවනේ. ඉතින් දලලාභය හොයන විදිහ හරි ලේසියිනේ. දලලාභය හොයන්න පුළුවන් විකුණුම් වලින් විකුණුම් පිළිවෙල අඩු කරනවා. විකුණුම් වලින් විකුණුම් පිළිවෙල අඩු කරලා දලලාභය. විකුණුම් පිළිවෙල 1.65යි. සර්ට කියන විකුණුම් කීයද? විකුණුම් තියෙනවා 250 තමයි. එහෙනම් කීයද දලලාභය එන්නේ? දලලාභය කීයද? දලලාභය වෙනවා 85000ද? ඔව් උත්තරය 85000. 37ට උත්තරය 36ට උත්තරය 1 36ට 1 මෙම ව්‍යාපාරයේ අවසන් වර්ෂයේ පිළියෙල කරන ලාභ හෝ අලාභ ප්‍රකාශයේ දක්වන පරිපාලන වියදම්. අපෙන් ගන්න පරිපාලන වියදම්. ඉතින් වියදම් වලට එන වියදම් වල තියෙනවා පුතේ පරිපාලන වියදම් වලට එන ගෙවල් කුලී. ගෙවල් කුලී කියන්නේ පරිපාලන එකක්නේ. ගෙවල් කුලී කියන්නේ පරිපාලන. එක 12000යි. තව තියෙනවා විදුලි ගාස්තු 2500. විදුලිය 2500. එහෙනම් පරිපාලන කීයද? 14500. පරිපාලන 14500. පරිපාලන 14500. උත්තරේ 37ට උත්තර අංක 3. 37ට උත්තරේ 3. 38 මෙම ව්‍යාපාරයේ අවසන් වර්ෂය තුලදී මුදලින් ගෙවා ඇති බැංකු ණය පොලී ප්‍රමාණය. අපෙන් අහනවා පුතේ මුදලින් ගෙවලා තියෙන බැංකු ණය ප්‍රමාණය. බැංකු ණය පොලිය. මුදලින් ගෙවලා තියෙන බැංකු ණය පොලිය. ඉතින් ඔයා බලන්න බැංකු ණය කීයක් තියෙනවද? වියදම් වල කීයක් තියෙනවද? වියදම් වල බැංකු ණය පොලිය කීයක් තියෙනවද? වියදම් වල වගේ වියදම් වල බැංකු ණය පොලිය 6000ක් තියෙනවා. පුතේ මේ 6000 කියන්නේ ගෙව්වත් නැතත් අවුරුද්දටම අයිති ගාන. අපි වියදම් වල දාන්නේ පුතේ ගෙව්වද නැද්ද කියන එක බලන්නේ නෑනේ. වියදම් වල අපි ගෙව්වද නැද්ද කියන එක බලන්නේ නෑ. හරිද? වියදම් වල අපි ගෙව්වද නැද්ද කියන එක බලන්නේ නෑ. වියදම් වල අපි දාන්නේ වර්ෂයට අදාළ ටික. එතකොට මෙතන තියෙන මේ වර්ෂයට අදාළ ටික. හැබැයි ඔයා බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වගකීම් වල තියෙනව නේද උපචිත ණය පොලී කියන 2500ක්. ඒ කියන්නේ අපි 2500ක් මොනව කරලා නැද්ද? 2500ක් මොනව කරලා නැද්ද? 2500ක් අපි කියන්නේ. ඔව් ගෙවලා නැහැ. ඉතින් වර්ෂයේම බැංකු ණය පොලිය 6000යි නම් 2500ක් ගෙවලා නැත්තම් ගෙව්ව ගාන හොයා ගන්න මේක අඩු කරන්න. ගෙව්ව ගාන හොයන්න අඩු කරන්න. කීයද? 3500. ඔන්න එනවා ගෙව්ව ගාන 3500යි. උත්තරය 3500යි. හොඳේ. උත්තරේ අංක 2. අන්තිමට අහනවා මෙම ව්‍යාපාරයේ හිමිකමේ වැඩිවීම කීයද? ඉතින් හිමිකමේ වැඩිවීම හොයාගන්න පුළුවන් ඔයාට ලාභය හොයාගත්තා නම්. ලාභය හොයමු. අපි ගාව දලලාභය තියෙනවනේ. දලලාභය තියෙනවා 85000යි. ඉතින් දලලාභයට ඔයා වෙනත් ආදායම් එකතු කරන්න. වෙනත් ආදායම් ලද වට්ටම් තියෙන ඒක එකතු කරන්න 3000යි. දැන් වියදම් ටික අඩු කරන්න. වියදම් මොනවද තියෙන්නේ? වියදම් තියෙනවා ප්‍රචාරණය 10000යි. ගෙවල් කුලී 12000යි. බැංකු ණය පොලිය 6000යි. විදුලි ගාස්තුව 2500යි. දුන් වට්ටම 1000යි. වියදම් ටික ගත්තොත් එනවා පුතේ වියදම් ටික කීයක් එනවද? 31500ක්ද? 31500. එහෙනම් දැන් වියදම් එනවනේ 31500ක්. ඒක අඩු කරන්න. 31500. 85යි 3යි 88යි. 88න් 31500ක් අඩු කරාම ලාභය එනවා 56500ක්ද? ලාභය 56500ද? ඒ කියන්නේ ඒගොල්ලන් දීලා තියෙන ලාභය හරිනේ. ඒගොල්ලන් අර එහෙට මෙහෙට උඩට යටට දැම්මට පුතේ ඒගොල්ලන්ගේ ලාභය හරි. එහෙනම් ලාභයක් ලැබෙනකොට ඒ ලාභය අයිති කාටද කියන සර්ට? ලාභයේ ව්‍යාපාරයේ කාටද අයිති? ව්‍යාපාරයේ
අයිතිකරුට. ඉතින් පුතේ ලාභ ලැබෙනකොට එහෙනම් අයිතිකරුගේ හිමිකම මොනවා වෙනවද? වැඩි වෙනවා. එහෙනම් හිමිකමේ වැඩිවීම 56යි 500යි. හිමිකමේ වැඩිවීම 56යි 500යි. උත්තරය උත්තරංක 2. අන්තිමට ප්‍රශ්නය අන්තිම එක මෙම ව්‍යාපාරයේ මුළු වත්කම් මුළු වගකීම්. ඉතින් මුළු වත්කම් ටික බලා ගන්න පුළුවන් ඔයාට. ඔය තියෙන්නේ මුළු වත්කම් 4,75,000යි කියලා. අනේ මදීනි බෝල ප්‍රශ්නයක් ඒක. වත්කම් තියෙනවා 4,75,000යි. දැන් මුළු වගකීම්. ඉතින් වගකීම් හිමිකම් තියෙන්නේ. එතන ප්‍රාග්ධනයයි ලාභයයි අයින් කරන්න. ප්‍රාග්ධනයයි ලාභයයි අයින් කරාම තව තියෙන්නේ බැංකු ණය ණය හිමියෝ උපචිත ණය පොලි ඒ ටික එකතු කරන්න කීය දෙන්නේ 88යි 500යිද ඒ තුන එකතු කරාම උත්තරය අංක 4ද හරි හොඳයි ප්‍රශ්න 40ම අපි සාකච්ඡා කරා මට දැන් කියන්න බලන්න කොහොමද ලකුණු තත්ත්වය කියලා ඔයගොල්ලන්ගේ 38යි 33යි හොඳයි 38යි 39යි හොඳයි 39ක් කියන්නේ හොඳටම හොඳයි 37යි 34යි 32යි 35යි 37යි කොටම 30 ගණන් තියෙන හොඳයි හරි 30 මට්ටම තියෙනවා කියන්නේ ඉතින් ඒකකට යන්න පුළුවන් තව චූට්ටක් ඒට මෙට වැඩි කරගත්තා නම් ඇති 35 36 තියෙනවා නම් ඉතින් හොඳටම ඇති 36ට වඩා 35 36 තියෙන අය අමුතුවෙන් කරන්න ඕනේ 36 කියන්නේ අමුතුවෙන් කරන්න ඕනේ කියන්නේ 36 37 තියෙන අය දැන් මේ කොමර්ස් වලට වැඩිය මහන්සි වෙන්න එපා ඔයා. ඔයා මං කරන මාත් එක්ක මං දෙන වැඩ ටික කරගෙන යන්න වෙන පාඩම් කරන්න ඒව කරන්න යන්න එපා. හරි 36 37 38 39 තියෙන අය ඒ කාලේ වෙනත් විෂයකට යොදවන්න. හරිද? මම වක්කීමෙන් කියන්නේ ඒගොල්ල ඇත්තටම අවංකව කරා නම් මොකද බොරුවට මේ මාවර වට්ටන්න නැතුව ඔයා තනියෙන් අවංකව කළා නම් 35ක් වගේ තියෙනවා නම් 35 හරි ඊට වඩා වැඩියෙන් තියෙනවා නම් ඔයාට හොඳම දේ තමයි ඔයා මාත් එක්ක මං කරන ටික කරගෙන යන්න. හරිද? මං කරන ටික කරගෙන යන්න. එතකොට මගේ පන්ති වලට ඒ වෙලාවට ජොයින් වෙලා ඒ වැඩ ටික කරලා ඊට පස්සේ වෙන බැරිම රෙකෝඩින් එකක් බලලා ඒ ටික කරා. ඒ හොඳටම ඇති මම සතියකට පන්ති කීපයක්ම කරනවා නේ ඔයගොල්ලන්ට. දැන් මයි ගයිඩස් එකේ හැයට මයි ගයිඩස් තියෙනවා. මේ පන්ති දෙකකට ජොයින් වෙන්න පුළුවන්. ෆ්‍රී ක්ලාස් උත් තියෙනවා. හරිද? 10 වසරේ ඒවත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට වැඩ ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍යතාවය තියෙනවා නම් මේ ටිකට මෙහෙම ජොයින් වෙලා වැඩ ටික කරගත්තා නම් හොඳටම ඇති. ඊරි පන්තිවල ප්‍රධාන වශයෙන් සහභාගී වෙන්න ඕනේ. මයි ගයිඩස් එකේ අය සිකුරාදා පන්තිට අනිවාර්යෙන් ඉන්න ඕනේ. මේ ක්ලාස් වල අය බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයන් වල ඒවා අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. එමෙ විදිය වැඩේ කොට දාගන්න පුළුවන්. හරි. එහෙනම් ඔයගොල්ලන්ට අද දවසේදී මේ කරපු දේ හොඳ ප්‍රතිලාභයක් ලැබුණාද? මට කියන්න මේකෙන් යම් දෙයක් ඔයගොල්ලන් කරගත්තද? ප්‍රශ්න 40 සාකච්ඡා කරනවට වඩා අමතරව මම හිතනවා ඔයගොල්ලන්ගේ දැනුමට යම් දෙයක් එකතු වෙන්නේ නැති කරන්න පුළුවන් උපරිම ටික තමයි සාකච්ඡා කරේ. හරි. ඉතින් පන්තියක් කළා වගේම තමයි පේපර් එකක් අපි හොඳට සාකච්ඡා කරනවා කියලා ලොකු දැනුමක් අපිට එකතු වෙනවා. එහෙනම් අපි නැවතත් ඉරිදා දවසේදී මම බලාපොරොත්තු වෙනවා විෂය කොටසක් උගන්වන්න. ඉරිදා දවසේදී මම බලාපොරොත්තු වෙන මොකක් හරි පාඩම් කොටසක් උගන්වන්න. ලබන සතියේ බ්‍රහස්පතින්දා දවසේදී අපි 2018 MCQ එක කරමු. එහෙනම් ඔයගොල්ලන් 2018 MCQ එකට සූදානම් වෙලා ඉන්න ලබන සතියේ. හරිද? ඒකත් අවංකව කරන්න තනියෙන් බලන්න දැන් ඔයාට ටික ටික වැඩි වෙනවද කියන්නේ. 18 19 ඒව කරමු. ඊළඟට ඔයගොල්ලන්ට ඉදිරියේදී හෙට හෝ අනිද්දා වගේ දිනයන් වල අපි ඔන්ලයින් ක්විස් එකක් ලබා දෙන්නම්. ඒවත් කරන්න. අපි කලින් ලබා දුන්න ඔන්ලයින් ක්විස් එකත් අපි සාකච්ඡා කරේ නැහැ. ඒක සාකච්ඡා කරමු. වැඩ කරමු. ඒකත් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. අවංකව උත්සාහවන්තව වැඩ කරොත් බයින්න දෙයක් නැහැ. හරිද? එතකොට අපෝ පේපර් ක්ලාස් අපේ මේ වෙලාවට තමයි. පේපර් ක්ලාස් කෙනෙක් ලබන සතියේ තියෙන්නේ මේ වෙලාවට. බ්‍රහස්පතින්දා 7 9. හරි. එහෙනම් වැඩි කරගෙන යන්න මොකටම අයබෝවන් උස්සනයි පෙරවන් සර්ණයි.